බාන සියලු දෙනා එතකොට අපි මෙතන ඉඳන් කොටස් ටික ඉදිරියට කරගෙන යන දරුවෝ බාන්න පැහැදිලි කරගමු තවදුරටත් මම සඳහන් කරපු විදිහට බලන්න ෆ්ලුවරින් අණුව සෑදෙන ආකාරය. එතකොට ෆ්ලුවරින් පරමාණු දෙකක් එකට එකතු වෙලා ෆ්ලුවරින් අණුව සෑදෙනවා. බාන සියලු දෙනාට පැහැදිලි වුණාද කියලා. එතකොට ගෙදද්දි තනියෙන් අඳින්න ඇදලා යවපු අයට මම අඩුපාඩු කිව්වා. ඔයගොල්ලන්ට very good කියලා දැම්මා නම් ඒගොල්ලෝගේ අඩුපාඩුවක් නැහැ. ඊළඟ සඳහන් දරුවෝ හයිඩ්‍රජන් අණුව නම් ඉතා ලේසි අණුවක් දරුවෝ. හයිඩ්‍රජන් අණුව අඳින එක හයිඩ්‍රජන් පරමාණු දෙකක් අඳින්න තියෙන්නේ. හයිඩ්‍රජන් පරමාණුව ඊට පස්සේ හයිඩ්‍රජන් අණුව කියලා ගලපන්න තියෙනවා. බාන දරුවෝ සියලු දෙනා. ඊළඟට අද විශේෂ මේ කතා කරන්නේ වැදගත්කමක් තියෙනවා දරුවෝ. මොකද අර ප්‍රධාන අපි විභාගයට එනම මාතෘකා ටිකක් යනවා මේ කොටසේ. ඊළඟට දරුවෝ ජල අණුවක් සෑදෙන ආකාරය. මොකක්ද දරුවෝ? ජල අණුවක් සෑදෙන ආකාරය. කොහොමද ජල අණුවක් හැදෙන්නේ? එතකොට ඒක ගලව ගන්න දරුවෝ කොහොමද? ඉස්සල්ලාම ඔයා ගලවන්න දරුවෝ සංයෝගය ඔයා ලියා ගන්න. මේම සංයෝගය පැත්තකින් ලියා ගන්න. සංයෝගය ලියාගෙන එතනින් සංයෝගයෙන් ඔයා අඳින්න ඕන පරමාණු සඳහන් කරගන්න. ඔයා අඳින්න ඕන පරමාණු. එතකොට දැන් මෙහෙම ලිව්වහම සංයෝගය පේනවා. ඔක්සිජන් පරමාණු එකක් අඳින්න. හයිඩ්‍රජන් පරමාණු දෙකක් අඳින්න. ගලව ගත්තා. තේරුම් ගත්තා. මෙතනින් පසු තමයි අඳින්න යන්නේ. මෙතන ඉඳන් තමයි ඉස්සරහට අඳින්න යන්නේ. ඒ නිසා ඔන්න ඒ කතාවත් මේ විදිහට සියලු දෙනා තේරුම් ගන්න. ඔක්සිජන් පරමාණු ඇඳ, හයිඩ්‍රජන් පරමාණු දෙක ඇඳ, ජල අණුව ඇඳ විභාගයට හරියට බලන්න. ඔබට එන්නේ ජල අණුව අඳින්න කියලාද? එහෙම නැත්නම් ජල අණුව සෑදෙන ආකාරය අඳින්න කියලාද බලන්න. ඔන්න ඒ කතාවත් ඔබ තේරුම් ගත්තා. ඉස්සරහට යන්න. බාන්න දරුවෝ. ඒකත් අවසන්. ඊළඟට දරුවෝ ඇමෝනියානු. මේ ඇමෝනියානු පෙර ලෙසමයි අර ලේසි ක්‍රමය අනුගමනය කරන්න මේ ඉන්න දරුවෝ සියලු දෙනා පෙර ලෙසම ඒ කියපු ලේසි ක්‍රමය අනුගමනය කරන්න. ඇමෝනියා කියලා දැනගත්තා. ලියාගත්ත පැත්තකින් NH3 කියලා. මේක ලියා ගන්න නැතුව නම් අඳින්න යන්න එපා දරුවෝ. එතකොට ඔබට වැරදුනත් හොයන්න බෑ. කොහෙන්ද වැරදුනේ කියලා. මෙහෙම අඳගත්ත NH3. මෙහෙම අඳගත්ත NH3. මෙහෙම අඳගෙන දරුවෝ නයිට්‍රජන් පරමාණුව ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු 3. හයිඩ්‍රජන් පරමාණු 3. එහෙනම් ඔය ලෙස අඳා ඊළඟට අනිත් පැත්තෙන් අපිට ඇමෝනියා අණුව අඳින්න පුළුවන්. බලන්න දරුවෝ සියලු දෙනා තේරුණාද කියලා. කොබාන අත උස්සන්න තේරිච්ච අය. සරලව මේ තාම සරලතාවයකින් තමයි ඔබට කියා දෙන්නේ. කොබාන තේරිච්ච අත උස්සන්න. ඒ ක්‍රමය අනුගමනය කරන්න මේ අනිවාර්යෙන් ඔබ පුරු වෙන්න. ඒ ක්‍රමය අනුගමනය කරන්න පුරු වෙන්න. හරි? අනිවාර්යෙන් විභාගයට එනවනේ සංසංයුජ බන්ධනයක අඳින්න. ඒ අඳින්න ආවම ඔය විදියට අවබෝධ කරගන්න. හරි? එහෙනම් ඉස්සරහට යන්න තවදුරට. බාන දරුවෝ. මේ අණු අඳින විදිය අනිවාර්යෙන් ඔබ දැනගත යුතුයි. ඊළඟට දරුවෝ. ඔන්න ඒකත් හරි. ඇමෝනියා අඳින විදිය තමයි ඔය කියා දුන්නේ. ඊළඟට දරුවෝ ඇමෝනියත් ඉවරයි. ඊළඟට දරුවෝ ඊළඟ එක මේ තා සරලව කියා දෙන්නේ මීතේන් අණුව. එහෙනම් මීතේන් අණුව ඔන්න දැන් ඔබට අඳින්න කියනවා කියලා හිතන්න. මීතේන් අණුව ඔබට අඳින්න කියලා හිතන්න. එහෙනම් මීතේන් අණුව අඳින්න ඉස්සල්ලා මොකද්ද කරගන්න ඕනේ? මේ පැත්තෙන් සටහන් කරගත්තා CH4. මෙහෙම සටහන් කරගෙන මොකද කියන්නේ? කාබන්ලා එක්කෙනයි හයිඩ්‍රජන්ලා කීයද දරුවෝ? 4 දෙනා. එහෙනම් කාබන් පරමාණුව ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු කීයක් එනවද දරුවෝ? 4යි. හයිඩ්‍රජන් පරමාණු 4යි.
ඊළඟට දරුවෝ ඔබෙන් අහුවාම මීතේන් අණුව අඳින්න කියලා. මීතේන් අණුව අඳින්න කියලා. එහෙනම් මීතේන් අණුව අඳින්න කියනවද? මීතේන් අණුව සෑදෙන ආකාරය අඳින්න කියනවද? බලන්න කරුණා කරලා දරුවෝ ඉතින් මෙච්චර යටහත් ඔයගොල්ලන්ට කියන්නේ යටපත් ඔබ මේ වැරද්ද කරන නිසා. ඔබ මීතේන් අණුව අඳින්න කියලා ඔබ අර කාබන් පරමාණුයි හයිඩ්‍රජන් පරමාණු හතරයි අඳින්න තව වෙලාව ගත්තොත් අපරාධ වෙලා. සබලා ගන්න දරුවෝ අර තේරුම් අරගෙන මේ ගමන් මාර්ගයේ යන්න ඕන. ඒකත් ඔන්න පැහැදිලි කරනවා. ඒකත් පැහැදිලි කරනවා. බාන දරුවෝ සියලු දෙනා තේරුම් අරගෙන ගමන් මාර්ගය යන්න. හරි? බලන්න දරුවෝ. හරි. ඊළඟට දරුවෝ. ඊළඟට. එතනින් ඉස්සරහට යනවා තවදුරටත්. එතනින් ඉස්සරහට යනවා. බාන දරුවෝ. එතනින් ඉස්සරහට යනවා. එතනින් ඉස්සරහට ගියාම ඊළඟට බලන්න එකින් එක අපි මේ අවබෝධ කර ගැනීම සිද්ධ කරන්නේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව මේ සාසංයුජ බන්ධනයට කතා කරනකොට හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව සෑදෙන ආකාරය. එහෙනම් මෙහෙම අද ලියාගත්තා HCl. හයිඩ්‍රජන් අඳින්න ඕන, ක්ලෝරින් අඳින්න ඕන. එතනදී ක්ලෝරින්ව ඉස්සල්ලා ඇඳලා තියෙනවා. දැන් ඒකත් මම ගිය සතියේ කියා දුන්නා. ඒ වඩා ප්‍රමුඛත්වය දෙන්නේ වැඩි කෙනාට කියලා. වඩා ප්‍රමුඛත්වය දෙන්නේ වැඩි කෙනාට කියලා. ඒ නිසා මතක තියාගන්න දරුවෝ ප්‍රථමයේ අඳිනවා HCl අඳිනවා නම් ක්ලෝරින් අඳින්න ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු අඳින්න. මේක අනිත් විදියට අඳත් වැරද්දක් නෑ. නමුත් අර ඔබ පාඩමේ හරියට අවබෝධ කරන්නේ නැහැ කියන කතාවට එම කරමු. සමතක තියාගන්න. එහෙනම් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව සාධන ආකාරය ඔය විදියටයි යන්නේ. මේවා අඳින්න ඔක්කොම දැන් අදාපු දරුවෝ ඉන්නවා නම් කවුරු හරි මේවා ඔක්කොම මම කියා දුන්නා. මේ සරල පැහැදිලි කිරීමක් යන්නේ. එතනින් ඉස්සරහට යනකොට අපි සාමාන්‍ය මට්ටමට යනවා. ඊළඟට දරුවෝ ඊළඟට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අඳින කොටත් එහෙම. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අඳින කොටත් එහෙම. ඒකෙදි මම තව කතාවක් කියන්නම් ඔහොමම ඒකත් අහගන්න. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අඳිනකොට පෙර ලෙසම සූත්‍රය ලියාගත්තා. CCl4. හරි. කාබන් පරමාණු එකක් අඳින්න ඕන. කාබන් පරමාණු එකක්. ක්ලෝරින් පරමාණු කීයක් අඳින්න ඕනද? 4ක් අඳින්න ඕන. කාබන් පරමාණු එකයි, ක්ලෝරින් පරමාණු 4යි. කාබන් පරමාණු එකයි, ක්ලෝරින් පරමාණු 4යි අඳින්න ඕන. එතකොට මේ කාබන් පරමාණු අඳිනකොට ඒකත් ඔබට ඔහොම කියා දෙන්න. කාබන් වල පරමාණු ක්‍රමාංකය බලන්න. කාබන් වල මොකද්ද පරමාණු ක්‍රමාංකය? ඒතර කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි. බලන්න. එතකොට 6 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඒක අනුව තමයි ඔය අඳින්නේ. නැත්තම් බලයින් දරුවෝ සමහර විට එක්කෙනෙකුට අඳින්නේ ඔහොමයි. මේ ක්ලෝරින් එක ගත්තත් එයාගේ පරමාණු ක්‍රමාංකය 17යි. 2.8යි 7 ලියලා තමයි වැඩේ පටන් ගන්න. 2.8යි 7. 2.8යි 7ෙන් තමයි ඔයා අඳින්නේ ඒ කියන්නේ ශක්ති මට්ටම් ගන්න තීරණය කරන්නේ. වඩාත් ඉස්සරහට යන්නේ කොහොමද කියලා තීරණය කරන්නේත් ඒ අනුව. ඒ නිසා මතක තියාගන්න CCl4ට අඳින විදිය. මේක ගොඩක් ලොකු නිසා මේ අච්චු පොතේත් ඔයගොල්ලන්ට CCl4 අණුව විතරයි දීලා තියෙන්නේ. විභාගෙට බලන්න CCl4 අණුව අඳින්නවොත් CCl4 අණුව අඳින්න. CCl4 අණුව. නිසා ඒ විදියට ඒ සලස්මක් දාගන්න සියලු දෙනා. CCl4. ඊළඟට දරුවෝ ඔක්සිජන් අණුව. ඔක්සිජන් අණුව. බලන්න දරුවෝ. තාම සරලව මේ යන්නේ ගමන හරියට අවබෝධ කරගන්න. හරි. බලන්න. එතකොට ඒ පරමාණු ගාන හොයන විදිය නම් ඉතින් පැහැදිලිව තේරෙනවා. දැන් O2 කිව්වොත්
O2 කිව්වොත් අඳින්න තියෙන්නේ කවුද? ඔක්සිජන් අණුවට අඳින්න තියෙන්නේ ඔක්සිජන්ලා දෙන්න. ඔක්සිජන්ලා දෙන්න. ඒ නිසා අන්න එහෙම ඔක්සිජන්ලා දෙන්න අදින්න. එතකොට ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ශක්ති මට්ටම් දෙකට අදාළ ඉලෙක්ට්‍රෝන ලකුණු කරනවා. බලන්න. එහෙනම් ඔක්සිජන් වල විශේෂත්වයක් තියෙනවා. මේ හවුලට වැටෙනවා දරුවෝ කීයක්ද? 4ක්. හවුලට 4ක් වැටෙනවා කියන්නේ බන්ධන ජෝඩුවකට එක ගානේ ජෝඩු දෙකක් වදිනවා. ජෝඩු දෙකක් වදිනවා. ඒක නිසා ඔක්සිජන් අතර මොන බන්ධනයක්ද තියෙන්නේ? ද්විත්ව බන්ධනයක් කියනවා. ඔක්සිජන් අතර මොනවාද? ද්විත්ව බන්ධනයක් කියනවා. සමතක තියාගන්න ඒක. ඊළඟට බලන්න දරුවෝ ඊළඟට නයිට්‍රජන් අණුවට යනවා. නයිට්‍රජන් අණුවට යනකොට නයිට්‍රජන් N2. ඒතර නයිට්‍රජන්ට යනකොට අපිට තේරෙනවා නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩය. නයිට්‍රජන් 5 වෙනි කාණ්ඩය. නයිට්‍රජන්ට අටක් කරන්න නම් 3ක් හවුලට එන්න ඕන. එහෙනම් 3ක් හවුලට එන්න. එහෙනම් 3ක් හවුලට එනවා කියන්නේ දරුවෝ අනිත් කෙනාගේ 3ත් එක්ක ජෝඩු 3යි. ජෝඩු 3යි. ඒතර ජෝඩු 3ක් හවුලට එනවා කියන්නේ දරුවෝ එතනදී නයිට්‍රජන් අතර ත්‍රිත්ව බන්ධනයක් හටගන්නවා. ජෝඩු 3ක් එනවා කියන්නේ. දැන් මේ නයිට්‍රජන්ගේ අපි ඉස්සලම කරන්නේ මොකද්ද? නයිට්‍රජන්ලා දෙන්නනේ උතන අඳින්න ඕන ඔහම. සරල සැකස්ම ඔහමයි. නයිට්‍රජන්ලා දෙන්න අඳින්න ඕන. නයිට්‍රජන් දෙන්න ඔහම ලියාගත්තා. ලියාගෙන පරමාණු ක්‍රමාංකය ලිව්වාම 2.5යි. හරි? මෙයාගෙත් 2.5යි. පරමාණු ක්‍රමාංකය මෙයාගෙත් 2.5යි. මෙයාගෙත් 2.5යි. සරලව 2.5යි. ඒතර හවුලට කීයක් වැටෙනවද? 3ක් වැටෙනවා. ඒතර හවුලට 3යි කියන්නේ එක ජෝඩුවකට එක ඉර ගානේ බන්ධන 3ක් එනවා. එහෙනම් ඔය විදියටයි තේරුම් ගන්නේ බලන් දරුවෝ සියලු දෙනා. තවත් පැහැදිලි කිරීමක් ඔය ඉස්සරහට ගිහින්. නයිට්‍රජන් අතර ද්විත්ව බන්ධනයක් එනවා. ඊළඟට දරුවෝ එතනින් ඉස්සරහට යනවා. එතනින් ඉස්සරහට මේ තියෙන නයිට්‍රජන් අණුව සෑදෙන ආකාරය. එතකොට විභාගයට බලන්න නයිට්‍රජන් අණුව දාඳින්නේ නයිට්‍රජන් අණුව සෑදෙන ආකාරය. නයිට්‍රජන් අණුව සෑදෙන ආකාරය කියුවොත් නයිට්‍රජන් පරමාණු නයිට්‍රජන් අණුව කියලා ගන්න වෙනවා. නයිට්‍රජන් අණුව විතරක් අඳින්නව නම් නයිට්‍රජන් අණුව විතරක් අඳින්න. බාන සියලු දෙනාට ඔය පුනා කිව්වේ පැහැදිලි කරගන්න. ඊළඟට දරුවෝ ඊළඟට මේ ක්‍රියාකාරකම් වල තියෙන සඳහනුත් ඔයගොල්ලෝ දැනුමට ලබා ගත යුතුයි. ඒක නිසා මතක තියාගන්න. මේ සහසංයෝජ බන්ධන නිරූපණයට අදාළව මෙතන තියෙනවා ක්‍රියාකාරකම. සහසංයෝජ බන්ධන මොනවා කරන්නද යන්නේ දරුවෝ? නිරූපණය කරන්න. මේ ක්‍රියාකාරකම තියෙන සහසංයෝජ බන්ධන නිරූපණය කරන්න. ඒ නිසා පැහැදිලිව අවබෝධ කරගන්න සහසංයෝජ බන්ධන කොහොමද මේ නිරූපණය කරන්නේ කියලා. නිසා බලන්න දරුවෝ සියලු දෙනා අවබෝධ කරගන්න සහසංයෝජ බන්ධන නිරූපණය කරන ආකාරය. මේ විදියට දක්වන්න. එතකොට අපි කියනවා ස්ටයිරෝෆෝම් කියනවා. මොනවද දරුවෝ? ස්ටයිරෝෆෝම්. මේ ස්ටයිරෝෆෝම් කියන්නේ මොනවද දරුවෝ? රිජිෆෝම්. ඊළඟට ළමයි විවිධ වර්ණවල පබළු. ඊට පස්සේ මාක පෑන. ඊට පස්සේ ගම්. ඔය විදියට ද්‍රව්‍ය ටික ඉස්සලම සකස් කරගන්න. ද්‍රව්‍ය ටික ගන්න. අරන් ඊට පස්සේ ළමයි මොකක්ද? මේ ස්ටයිරෝෆෝම් තහඩුවක් ගන්න. මොකද්ද ගන්න? ස්ටයිරෝෆෝම් තහඩුවක්. අරන් මොකද කරන්නේ දරුවෝ? A B C D ඊළඟට E F ඊට පස්සේ H I කියලා මෙතන සඳහන් කළා. බලන්න සරකිල්ලෙන් බලන්න. එතකොට ලෙස ඔබ ඉහත අධ්‍යයනය කළ මොකද කියන දරුවෝ අණුවක් අඳින. ලේසි මේකේ ඇති දෙයක් නෑ. ඇඳලා ළමයි මේ ඉලෙක්ට්‍රෝන ඒ අණුවේ පබළු වලින් මොකද කරන්නේ දරුවෝ? නිරූපණය කරලා සහබන්ධන සෑදීම මොකද කියන්නේ? නිර්මාණශීලීව සකස් කරනවා.
සකස් කරලා පන්තියේ අපි කියනවා ප්‍රදර්ශනය කරනවා කියන. කෝ බලන්න අත උස්සන්න මේක කරපු දරුවෝ අත උස්සන්න. කෝ අනිත් දරුවත් පල්ලෙහාට දාලා මේක කරපු දරුවෝ අත උස්සන්න. මේක කරපු දරුවෝ අත උස්සන්න අනිත් දරුවත් පල්ලෙහාට දාන්න. ඉතින් මට ඇත්තටම ඔයගොල්ලෝ මේ කරන දේවල් දරුවෝ එවන්න මම බලන්න ආසයි. ඒක නිසා බාන දරුවෝ ඔයගොල්ලෝ කරන දේවල් මට එවන්න. එතකොට දැන් වීඩියෝ එහෙම එවුවොත් මට මගේ YouTube එකේ පවා දානවා මම ඒ ප්‍රැක්ටිකල්ස් කරන ඒවා වීඩියෝස් එවුවාම වටින ඒවා තියෙනවා දරුවෝ. ඊළඟට ඔබ කරන දැන් මෙතන 7 දෙනෙක් අත උසලා ඉන්නවා මම බලාපොරොත්තු වෙනවා ඒ දරුවෙක් හරි ඔය කරපු ඔයගොල්ලෝ මේ කරපු පන්තිය ප්‍රදර්ශනය සඳහා සකස් කරපු එක පින්තූර මට එවයි කියලා. එතකොට මම එහෙම වුණොත් අනිත් දරුවන්ටත් ඒ පින්තූර පෙන්නනවා. බලන්න. දෙව්මි, හිරුනි, තරුෂි, ඊළඟට කිද්මිනි, ශහානි මේ අත උසලා ඉන්නවා. බලන්න. ඔබ මං හිතන්නේ මේ වගේ නිර්මාණයක් කරනවා කියන්නේ තවත් වාගේ හිතට වදිනවා. ඉතින් බාහිර කියන්නේ අපි කරන ක්‍රියාකාරකම් තුලින් දරුවෝ අපේ දැනුම වැඩි වෙනවා. ඒක ඔබ පැහැදිලිවම තේරුම් ගන්න සියලුම දෙනා. එතනින් ඉස්සරහට යනවා. ඔන්න දැන් තමයි අද දවසේ ඉතින් ආයි නැත් හිතට ඉගෙන ගන්න අනිවාර්යෙන් මේකෙන් ලකුණු ඔයගොල්ලන්ට ගන්න ඕන විභාගය සඳහා මේක ආවහම අනිවාර්යෙන් එන්නේ දරුවෝ කෙටි ප්‍රශ්නකට එනවා. එතකොට ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එකට ආවොත් අතාරින්නම බෑ. ඒ නිසා සැලකිල්ලෙන් කරමු සියලුම දෙනා. එහෙනම් ලියන්න දරුවෝ අද දවසේ මාතෘකාව ලියා ගන්න තිත් කතිර සටහන්. තිත් කතිර සටහන්. මාතෘකාව ලියා ගන්න තිත් කතිර සටහන්. මාතෘකාව ලියා ගන්න තිත් කතිර සටහන්. බණ්ඩරෝ මාතෘකාව ලියා ගන්න තිත් කතිර සටහන්. මාතෘකාව තිත් කතිර සටහන්. මේ තියරි ටික මේ කොටස් ටික හරියටම දරුවෝ සම්පූර්ණ කරගමු. එතකොට ඔබ දිනු අද දවසේ ඔබ මහන්සි වෙලා මේ කොටස් ටික දැනුමට දාගමු. එතකොට ඔබ දිනු. සමතක තියාගන්න දරුවෝ දැන් අර පාඩම උඩින් කරලා සම්පූර්ණ කරපු අයනේ ගොඩක් ඉන්නේ. නිසා ඒක උදව්වක් වෙයි ඔයගොල්ලන්ට මේ එකට මම මේ කියන දේ උදව්වක් වෙයි කරුණාකරලා සියලු දෙනා පාඩමේ කොටස් ටික හරියටම ගන්න. හරියටම ගන්න. එතකොට වරදින්නේ. බාන දරුවෝ. right. බලන්න දරුවෝ. ඉස්සල්ලාම මම සරලවම කතාව කියන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේ පැහැදිලි කිරීම තවදුරටත් ඉස්සරහට යමු. දැන් බලන්න දරුවෝ. දැන් බලන්න. තේරුම් ගන්න. අපි මෙතෙක් දැන් පරමාණු අඳිනකොට කො බලන්න ඔයගොල්ලෝගෙන් පොඩි අදහසක් ගමු. දැන් අපි දැන් මේ පරමාණු එහෙම නැත්නම් අණුයන් දෙකත් මේ තිත් කතිර සටහන් අඳින එකත් අතර වෙනස මොකක්ද? අපි අණු අඳින එකත් එහෙම නැත්නම් තිත් කතිර සටහන් අඳින එකත් ඔබ පැහැදිලිව හඳුනාගත්ත වෙනස මොකක්ද? දැන් සමහරු මෙහෙමයි යම්කිසි මට්ටමක අවබෝධයක් තියෙන දරුවන්ට මේක ගොඩක් ගැටලුවක් නැහැ. නමුත් යම්කිසි මට්ටමක් හරි අවබෝධයක් නැති දරුවන්ට මේක අනිවාර්යෙන් හොඳට පැහැදිලි කරගත යුතුයි. බලන්න දරුවෝ සියලු දෙනා මේ කොටස් ටික ඔන්න හරියටම අවබෝධ කරගමු. හරි. එතකොට group එකට දාන්න ඕනේවා මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ඒ ඉස්සලා ගත්ත වීඩියෝස් ටිකත් ෆොටෝස් ටිකත් එවන්න බාන දරුවෝ ඒවෙන් ප්‍රයෝජන ගන්න. හරි. එතකොට ඔබ ඉස්සල්ලාම අර අණුවක් අඳින එකේ තිත් කතර සටහන් අඳින එකේ වෙනස මොකක්ද? අණුවක් අඳින එකේ තිත් කතර සටහන් අඳින එකේ වෙනස. කො බලන්න මට දන්න අය අත උස. ඔබ අණුවක් අඳින එකේ තිත් කතර සටහන් අඳින එකේ වෙනස මොකක්ද? ඒවා ප්‍රායෝගිකව අපි තේරුම් ගන්න ඕනේ මේ අණුවක් අඳින එකේ තිත් කතර සටහනක් අඳින එකේ වෙනස. මේවා කවුරුත් පන්ති වලවත් පාසල් වලවත් කතා කරලා නැහැ. අණුවක් අඳින එකේ තිත් කතර සටහන් අඳින එකේ වෙනස මොකක්ද කියලා. බාන දරුවෝ. එතකොට දැන් පැහැදිලිව පස් දෙනෙක් අත උසලා තියෙනවා මොකද්ද වෙනස කියන්න බලමු. ඔව් ගායනී කියන දරුවා කියන්න බලන්න අණුවක් අඳින එකේ තිත් කතර සටහනක් අඳින එකේ වෙනස හොයාගන්න.
ගායනය. ඔව් කියන දරුවා. ගායනය කියන දරුවා කියන. අණුවක් අඳින එකේ තිත් කතර සටහනක් අඳින එකේ වෙනස. කියන්න බෑ. අණුවක් අඳින එකේ තිත් කතර සටහනක් අඳින එකේ වෙනස. බාන උත්සාහ කරන්න අනිත් දරුවෝ. වීරසූරිය උත්සාහ කරන්න. ඔව් කියන්න. අණුවක් අඳින එකේ තිත් කතර සටහනක් අඳින එකේ වෙනස. කියන්න බලන්න දරුවෝ. මානවල තිබි සංගීත තිත් කතර අන්දන හදනකොට හැම විටම සහභාගී කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට ඒ අවසානයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික කතා කරනකොට අණුවදිනකොට අපි භාවිතා කරන්නේ වෘත්ත කවච. හැබැයි මෙතනදී තිත් කතිර සටහන අඳිනකොට ලුයිස් තිත් අතර සටහනින් නිරූපණය කරනකොට එක් පරමාණුවක ඉලෙක්ට්‍රෝන තිත් වලින්ද අනෙක් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කතිර වලින්ද තමයි නිරූපණය වෙන්නේ. බානදරුවෝ. පැහැදිලි අදහසක් ඔයගොල්ලන්ටත් ගන්න ඒ දරුවා කිව්වා ඉතාම හොඳයි. බලන්න දරුවෝ අපි අණුවක් බලමු තව දරුවෙක්ගෙන් අදහසක් ගමු මේ නිමාෂා කියන දරුවා උත්තරයක් දෙන්න පුළුවන් නම් බලන්න උත්සාහ කරන්න නිමාෂා. බලන්න දරුවෝ ඔයගොල්ලෝ කියන ඒවාන් තමයි ඔයාලගේ අඩුපාඩු හැදෙන්නේ. ඔව් නිමාෂා. උත්සාහ කරන්න පුළුවන්. සෝහානි කියන දරුවා උත්සාහ කරන්න පුළුවන්. සහසංයෝජ බන්ධනයක් සාධන වෙට සහභාගී වන්නේ මේ පරමාණුක සංයුක්තකයේ පවතින ඉලෙක්ට්‍රෝන. එතකොට ඉලෙක්ට්‍රෝන මේ පවතින ආකාරය අනුව ලුයිස් තිත් කතර සටහනේ නිරූපණය කර දැක්විය හැකි විද්වලින්ද අනෙක් පරමාණු ඉලෙක්ට්‍රෝන කතර වලින්ද පමණයි. මම ඉතා පැහැදිලි උත්තරයක් ඒ දරුවාත් දුන්නා. හරි. අහන්න දරුවෝ. දැන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියනවනේ දරුවෝ. අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියනවා. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියනකොට අපි අණුවකට ගලපනකොට පරමාණු එකතු වෙලා අණුව හදනවා. එතනදී ළමයි අපි අර මුළු ඉලෙක්ට්‍රෝන වින්‍යාසෙම තියෙන පරමාණු අපි මොකද කරන්නේ දක්වීම සිද්ධ කරනවා. මුළු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තුලම අපි හිතමුකෝ සෝඩියම් කියලා. හරි. එතකොට සෝඩියම්ගේ 2.8යි 1යි. එතකොට සෝඩියම්ගේ දරුවෝ ශක්ති මට්ටම් තුනම සටහන් කරනවා දරුවෝ. අපි සෝඩියම් පරමාණු අඳිනකොට. ක්ලෝරින් පරමාණු අඳිනකොට 2.8යි 7යි. එයාගේ දරුවෝ අර කියපු විදිහටම මොකද කියන්නේ? ඒ ශක්ති මට්ටම් තුනේම අපි ඉලෙක්ට්‍රෝන අඳිනවා. ඒ අණුවක් කතා කරනකොට අර කිව්වා වගේ මෙතනදී අපි භාවිතා කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සලා භාවිතා කරේ තිත්ම තමයි දිගට. ඉස්සලා භාවිතා කරේ තිත්ම තමයි. ඊළඟට අර තිත් කතිර සටහන් එනකොට මේ ප්‍රධානම මම බලාපොරොත්තු උනේ ඒ උත්තරේයි කියලා බලාපොරොත්තු උත්තරේ තමයි තිත් කතර සටහන් අඳිනකොට සැලකිලිමත් වෙන්නේ අවසන් ශක්ති මට්ටම පමණයි. අවසන් ශක්ති මට්ටම පමණයි. ඒතර අවසන් ශක්ති මට්ටම අපි අර සංයුජතා කවචය කියන අදහසත් ගන්න පුළුවන්. ඒතර අවසන් ශක්ති මට්ටම. ඒතර අවසන් ශක්ති මට්ටම විතරයි ඇඳලා තියෙන්නේ. හොඳට බලන්න. අවසන් ශක්ති මට්ටම විතරයි ඇඳලා තියෙන්නේ. නමුත් අපි පරමාණු අණු අඳිනකොට සියලු ශක්ති මට්ටම් ටික ඇඳලා. ඊට පස්සේ තිත් කතර සටහන් අඳිනකොට එක පරමාණුවකට තිත් දෙනවා අනිත් පරමාණුවට මොකද්ද දරුවෝ කතිර දෙනවා. එතකොට අපි කියමුකෝ ක්ලෝරින් අණුව කියලා. එතකොට ක්ලෝරින් අණුව හදනකොට එක ක්ලෝරින් පරමාණුවකට තිත් දෙනවා අනිත් ක්ලෝරින් පරමාණුවට අණුව දෙනවා. දැන් ඕකේ ඕම් බලන්න ඔයාලා කවදාවත් වටහා ගත්තේ නැති දෙයක් මම ඔන්න පැහැදිලි කිරීමක් යනවා මේ පැහැදිලි කිරීමත් එක්කම ඉස්සරහට බලන්න. බලන්න දරුවෝ. ඔයා පළවෙනියට ලියන්නේ මේ සංයෝගයකට පළවෙනියටම ලියන්නේ අඳින්නේ තිත් කතර සටහන. ඒක කෙලින්ම කටපාඩම් තියාගන්න මුලින් අඳින්නේ තිත් කතර සටහන කියලා. මොකද ඕක තේරුම් ගත්තේ නැත්නම් මොකුත් කරන්න බෑ. මුලින්ම තිත් කතර සටහන. මුලින්ම තිත් කතර සටහන අඳින්න. දෙවෙනියට ඔබ අඳින්නේ මොකක්ද ළමයි? ලුයිස්
තිත්ව්‍යුහය. ලුයිස් තිත්ව්‍යුහය ළමයි. දෙවැනියට අපි අඳින්නේ මොකක්ද ළමයි? ලුයිස් තිත්ව්‍යුහය. දෙවැනියට අඳින්නේ ලුයිස් තිත්ව්‍යුහය. බලන්න දරුවෝ. පළවෙනියට තිත් කතිර සටහන. පළවෙනියට තිත් කතිර සටහන. තිත් කතිර සටහන. දෙවැනියට ලුයිස් තිත්ව්‍යුහය. ලුයිස් තිත්ව්‍යුහය. ලුයිස් තිත්ව්‍යුහය. අවසානයේට ලුයිස් ව්‍යුහය. ඉස්සලම දරුවෝ ඔන්න ඔය ගමන තේරුම් ගන්න අවශ්‍යයි සියලු දෙනා. ඔන්න ඔය ගමන තේරුම් ගන්න අවශ්‍යයි සියලු දෙනා. ඉස්සල්ලා අඳින්නේ මගේ දරුවෝ තිත් කතිර සටහන. දෙවැනියට අඳින්නේ මොකක්ද ළමයි? දෙවැනියට අඳින්නේ ලුයිස් තිත්ව්‍යුහය. අවසානයේට අඳින්නේ මොකක්ද ළමයි? ලුයිස් ව්‍යුහය. දැන් ඔබ තිත් කතිර සටහන් ගත්ත ඒ සංයෝගය ඊළඟට ලුයිස් තිත්ව්‍යය බවට පත් කරලා ආපහු ලුයිස් ව්‍යුහය ලියනකොට ලුයිස් ව්‍යුහයට යන්නේ හොඳට මතක තියාගන්න මෙතනින් මෙතනට යන්න. ගොඩක් දරුවෝ ඕක තමයි පටලන් තියෙන දේ. ගොඩක් දරුවෝ තිත් කතර සටහන ඇඳලා ලුයිස් තිත්ව්‍යය අඳිනවා. ආයිත් ළමයි ලුයිස් ව්‍යුහය අඳින්න කිව්වම මේ තිත් කතර සටහනෙන් තමයි ලුයිස් ව්‍යුහයට යන්නේ. ඉස්සලම ඒ වැරද්ද සියලු දෙනා හදාගන්න. දැන් උදාහරණයක් ගන්නම්කෝ. කෙලිම මම ගන්නම් CH4. CH4 කියන්නේ මීතේන්. මීතේන් නෝ ගන්න. දැන් ඔන්න මීතේන් ගන්න. මීතේන් ගන්න. අර පෙර කිව්වා වගේ දරුවෝ ඕනෑම දෙයක් කරන්න ඉස්සල්ලාම පැත්තකින්ම අණුව ලියා ගන්න. අණුව මොකක්ද කියලා ලියා ගන්න. දැන් අණුව ලියාගත්ත ඔන්න පැත්තකින් CH4. ඔබ ඉස්සල්ලාම ලියා ගන්න ඕනේ අණුව මොකක්ද? හරි. අණුව ලියාගත්ත CH4. බලන්න දරුවෝ සිහින. අණුව ලියාගත්ත CH4. ඊළඟට දරුවෝ ඊළඟට කාබන් ලියාගත්තා උන්. කාබන් ලියාගත්තා. දැන් ඔබ බලන්න ඕන දරුවෝ මොකක්ද? කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? කාබන්ට දෙන්නේ තිද්ද කතිරද කියලා ඔබ හිතා ගන්න. එහෙනම් කෝ බලන්න දැන් ඔබේ දැනුම භාවිතා කරලා කියන්න. ඔබ මේක හරියට අවබෝධ කරා කියලා මම හිතන්නේ ඔන්න ඔතන. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? ඔබ මෙතෙක් තේරුම් ගත්තා නම් පාඩම කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? chat එකට දාන්න බලන්න. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? ඕක තමයි ඔබේ වැටහීම. මම අද දවසේ ඔබේ වැටහීම ලෙස ගන්න උතන. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? chat එකට දාන්න උතන. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? ඉතින් බලන්න දරුවෝ ඔන්න ඔතන තමයි ඔයා වරද්දාගත්ත තැන වෙන්න පුළුවන් සමහර විට. ඔයා ඔතන වරද්දාගත්ත තැන වෙන්න පුළුවන් සමහර විට. බලන්න දරුවෝ. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද කියලා මතක තියාගන්න. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? බලන්න දරුවෝ. ඉතින් දැන් සමහරු තිත් කියලා දාලා සමහරු කතිර කියලා දානවා. බලන්න දරුවෝ. කාබන්ට දෙන්නේ තිද්ද කතිරද? බලන්න. එතකොට මෙන්න මේවෙන් තමයි දරුවෝ අපි මේ ඔයගොල්ලෝ දැන් අවබෝධ කරගන්න ඒවා තුල ඉස්සරහට යන්න තියෙන පාසුම දේ. බන්ද. දැන් ඔතන දරුවෝ මෙහෙම දෙයක් තියෙනවා. මොකද්ද? දැන් CH4 ඇඳලා තියෙන එකේ මේ පේනවනේ මේ පේන්නේ. ඔයාලට ස්ක්‍රීන් එක පේනවනේ මේ වෙලාවේ. CH4 ඇඳලා තියෙන එකේ ඔබට හොයන්න පුළුවන් ද කාබන්ට දීලා තියෙන තිද්ද කතරද කියලා හොයන්න පුළුවන්. බලන්න දරුවෝ. මෙතන මේ ඇඳපු එකේ කාබන්ට දීලා තියෙන තිද්ද කතරද කියලා හොයන්න පුළුවන්. බලන්න කාට හරි දරුවෙකුට මෙතන හොයන්න පුළුවන් ද තිද්ද කතරද කියලා කාබන්ට දීලා තියෙන. මෙතන හොයන්න පුළුවන්. chat එකට දාන්න අපි වැඩේ යම් දරුවෝ අපි ඔක්කොම කතා කර යම් වැඩේ. මෙතන කාබන්ට දීලා තියෙන තිද්ද කතරද කියලා ඔබට හොයන්න පුළුවන්.
හරි. ඔතන හොයන්න පුළුවන්. බලන්න දරුවෝ. ඔතන හොයන්න පුළුවන්. ඉතින් අන්න ඒවා තමයි දරුවෝ ඔයගොල්ලන්ට මං හිතන්නේ අහුවෙච්ච නැති ඒවා. ඔයාලා මේ හිතනවා දරුවෝ සමහර ඒවා දරුවෝ මේ සිලබස් එක තුල සමහර ඒවා හංගලා තියෙනවා. හංගලා තියෙනවා. ඒ නිසා මෙතන නම් දරුවෝ ලොවෙත් හොයන්න බෑ කාබන්ට තිද්ද කතිරද කියලා. මොකද ඔතන දරුවෝ තිතුත් තියෙනවා කතිරක් තියෙනවා. ඉතින් මෙහෙමයි කාබන්ට 4ක් මදිනේ. කාබන්ට 4ක් මදි වුණාම හයිඩ්‍රජන්ගෙන් 4 සෙට් කරගෙන තියෙනවා දරුවෝ. කාබන්ට 4ක් මදි වුණාට හයිඩ්‍රජන්ගෙන් 4 සෙට් කරගෙන තියෙනවා. නමුත් ඔන්න මම ඔයාලට තැනක් අල්ලලා දෙන්නම් ඕම් බලා ගන්න. ඔන්න තැනක් අල්ලලා දෙන්නම් බලා ගන්න. හරිද? තැනක් අල්ලලා දෙනවා ඕම් බලන්න. තැනක් අල්ලලා දෙනවා හරියට බලා ගන්න. මෙන්න මෙතන අල්ලා ගන්න දරුවෝ. මෙන්න මෙතන අල්ලා ගන්න. මෙන්න මෙතන අල්ලන්න. බලන්න දරුවෝ. කොහෙන් හරි මාට්ටු වෙනවා දරුවෝ. කොහෙන් හරි අපි දැනගන්නවා. ඒක දැනුම තියෙන්න ඕන. මෙතන බලන්න දරුවෝ. මෙතන කාබන්ට දීලා තියෙන තිද්ද කතිරද? ඔන්න පේනවා දරුවෝ අහු වුණා තැන. අරක හොයන්න බෑ. අරක හොයන්න බෑ. බලන්න දරුවෝ මෙතන අහු වෙනවා. කො බලන්න එහෙනම් දැන් chat එකට දාන්න. තිද්ද කතිරද කාබන්ට දීලා තියෙන්නේ. බලන්න දරුවෝ ඉතින් තවත් මේක පෙනි වෙන උත්තර නම් දෙන්න එපා මගේ දරුවෝ. හරි දැන් ඔයාලා උත්තර මට දාන අය ඊට පස්සේ ගිය සතියේ ගෙදර වැඩ කළා මට එවපු අය උත්තර එවපු අය ඒ අය අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනවා. ඒ අනිත් දරුවෝ ඒ chance එක ගන්නෙත් නැහැ. අනිත් දරුවෝ ඒ chance එක ගන්නෙත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. පන්තිය තුල කරන්න පුළුවන් උපරිමේ කරනවා දරුවෝ. හරි? බලන්න දරුවෝ. හරි? බලන්න. ඒ නිසා ඔයාලා දරුවෝ ගොඩ යන්න නම් මේ වැඩ මේ විදියට පිළිවෙලට කරොත් තමයි ගොඩ යන්නේ. කාබන්ට දීලා තියෙන කතිර ආයි කතා කරන්න දෙයක් නැහැ. උන් පේනවා කාබන්ට කතිර දීලා තියෙනවා. ඔක මං හිතන්නේ ඔබට කවුරුත් කතා කරපු අය මේ වෙනකන් කතා කරලා තිබ්බද කියලා. බලන්න දරුවෝ. මම මෙයාව ඇඳගෙන ඉස්සරහට යන්න. හරිද? මෙයාව ඇඳගෙන ඉස්සරහට යන්න. ඊළඟට ඊළඟ කතා ටික අපි බලමු දරුවෝ. හරි? ඊළඟට ඊළඟ කතා ටික බලමු. ඉස්සලා එක්කෙනෙක් කොට දාමුකෝ. බලන්න. එහෙනම් බලන්න. මේ විදිහට අපි විග්‍රහය ගන්නවා. මේ විදිහට විග්‍රහය ගන්නවා. මේක අණුව. මේක අණුව. එන වැඩේ කරන්න යන්නේ බලන්න. බලන්න වැඩේ කරන්න යන්නේ හරියට තේරුම් ගන්න. අද දවසේ බලන්න ඔබ මෙතෙක් ඉගෙන ගත්තේ නැති ඒවා කොච්චර අද දවසේ ඉගෙන ගන්නවද කියලා අවසන් වෙනවා. බලන්න. දැන් මෙහෙම ගත්තාම කාබන් ඉන්නවා, ඕන් ඉන්නවා. මොකද කාබන් තමයි මෙතන ලොක්කා. මොකද කාබන් ගාව වැඩිපුර හතරක් කියන එකනේ අදහස වෙන්නේ. වැඩිපුර හතරක් කියන්නේ යාගේ එළිය හතරක් තියෙන්නේ. යාට ඒ හතර දුන්නත් එකයි ගන්නත් එකයි කියන ලයින් එක තමයි යාට තියෙන්නේ කාබන්ට. හයිඩ්‍රජන්ට මොකද කියන්නේ දරුවෝ? යාගෙත් එකයි තියෙන්නේ. යාටත් මේක දුන්නත් එකයි නැතත් එකයි. එහෙමයි තත්ත්වය. ඉතින් මෙතනට එනවා ඔන්න එක හයිඩ්‍රජන් කෙනෙක්. මෙතනට එනවා තව හයිඩ්‍රජන් කෙනෙක්. මෙතනට එනවා තව හයිඩ්‍රජන් කෙනෙක්. මෙතනට එනවා තව හයිඩ්‍රජන් කෙනෙක්. ඕම හයිඩ්‍රජන්ලා හතර දෙනා හතර පැත්තෙන් ආවා. ඉතින් දැන් අපිත් දරුවෝ මොකද කරන්නේ? අපිත් අර අචුපතේ තියෙන විදිහට ඒක ඒ ලයින් එකට යමු. ඒ ලයින් එකට යමු. බලන්න දරුවෝ සියලු දෙනා. එතකොට බලන්න දරුවෝ මේ ලකුණු කරනකොට පවා කතිර ඔබට ඒකෙත් යම්කිසි විදියක් තියෙනවා සිස්ටම් එකක්. බලන්න දරුවෝ ඒ සිස්ටම් එකත් ඔබ අනුගමනය කරාද බලන්න. එහෙනම් පළවෙනියට දරුවෝ බලන්න මෙතන පළවෙනියට පළවෙනි කතිර දෙනකොට පළවෙනි කතිර දෙන්න දරුවෝ මෙන්න මෙතනින් පළවෙනි කතිරේ කාබන්ගේ. බලන්න දරුවෝ පළවෙනි කතිරේ කාබන්ගේ. එතෙන් පටන් ළමයි බලන්න යන ගමන ළමයි කොහොමද කියලා. පළවෙනි කතිරේ කියන්නේ දරුවෝ මෙතන තිතයි කතිරේ. මෙතන තිතයි කතිරේ. දැන් මේක දක්ෂිණාවර්තව යන. දක්ෂිණාවර්තව යන. ඊළඟට දරුවෝ මෙතන තිතයි කතිරේ. ආයි මෙතන තිතයි කතිරේ. ආයි මෙතන තිතයි කතිරේ.
ඔයාලා ඔය තාලෙටද බලන්න විභාගයක් දුන්නාම නැත්තම් ඔයා අඳින සිස්ටම් එක ඔය තාලෙද බලන්න. ඔයා අඳින තාලේ කොහොමද බලන්න. අර මම ඔයාලට ලේසි ක්‍රමයක් විදිහට මතක් කරන්නම්. ඔල්ලෝසුවේ කටු ටික තියෙනවනේ දරුවෝ. ඔල්ලෝසුවේ කටු ටික. ඔල්ලෝසුවේ කටු ටික ගත්තාම 0 පොයින්ට් එක තියෙනවනේ. ඔල්ලෝසුවේ 0 පොයින්ට් එකෙන් පස්සේ 3ට එන්නේ ළමයි. 3ටනේ. ඒ කියන්නේ 3 කියන්නේ 3 6 9 12 නේ තියෙන්නේ. මෙතනට ගන්නකොටම මතක් කරන්න දරුවෝ මෙතන පල්ලෙහා ගන්නවා කියලා මතක තියාගන්න. මේක යම්කිසි මේක එක එක දරුවෝ මම දකිනවා එක එක විදියට අඳිනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට මෙහෙම C අරගෙන මෙහෙම අඳිනවා. හරි. මෙහෙම අඳිනවා. මෙහෙම අඳිනවා. කිසි ගැළපිල්ලක් නැහැ දරුවෝ. බලන්න ඔබට පේනවා ඇති මම හිතන්නේ දර්ශනය කරාම මේව හයිඩ්‍රජන් 4 දෙනා ඔහේ දානවා. මේ ඕම දානවා. ඒතර බලන්න දැන් මෙතන කතිර දෙක එක ළඟට ඇවිල්ලා තියෙනවා. මෙතන දිත් දෙක එක ළඟට ඇවිල්ලා තියෙනවා. බලන්න ඕවා මං හිතන්නේ ඔයගොල්ලෝගේ සර්ලා ටීචර්ලා කියා තියෙනවද බලන්න මීට කලින්. හරි. මම කියන්නේ වැඩක් ලස්සනට කරන්න. යම් කිසි රටාවක් තියෙනවා නම් ඒ රටාව ලස්සනට ගන්න. එහෙනම් ඔන්න ඒ කතාව කිව්වා එච්චරයි. ඒ කතාව කිව්වා. ආයි කියන්නේ නැහැ. එතකොට ඒව මතක තියාගන්න බලන්න. ඒ කතාව එච්චරයි. සිස්ටම් එකක් ඇතුව අඳින්න කාබන්ගේ අඳිනකොට ඊට පස්සේ බලන්න දරුවෝ ඊළඟට අනිත් යාට මම කියා දෙන්නම් ඒ අඳින තාලේ. හරි? ඊළඟට බලන්න දරුවෝ ඒවයි ඕවා කිසි කෙනෙකුට මම හිතන්නේ නැහැ කියා දෙලා ඇති කියලා. ඊළඟට දරුවෝ ආයි මොකුත් නැහැ. ඔක්කොම සෙට් එකම දරුවෝ ටික් කරන්න. විභාගෙට මගේ දරුවෝ රතු පෑන් නම් අරන් ගිහින් ඕවා ලකුණු කරන්න එපා. කෙලින්ම ඔයාලට ලකුණු හම්බෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඒකත් රතු පෑන් නම් භාවිතා කරන්න නැහැ. දැන් මෙතන කාබන් ඔහම දාගත්තා. හයිඩ්‍රජන් 4 දෙනා වොන් දාගත්තා. ඔක්කොමලා තියන අයයි කතිර තියන අයයි ඔක්කොමලා තිත් කරා. ඔක්කොමලා තිත් කරා. ඔක්කොමලා තිත් කරා. ඊළඟට දාන්න. ඊළඟට ඔයා මෙතනත් එක්ක හිතන්න එපා දරුවෝ. ලේසි ක්‍රමය මෙතනත් එක්ක හිතන්න එපා. මෙතනත් එක්ක හිතන්න. මෙතනින්ම ඉස්සරහට යන්න. ආයි මෙහෙට ගියොත් අවුල වෙනවා. මං කියන්නේ ලේසි ක්‍රමය. මෙතන අර ලෙසම CH ලා දාගත්තා. මෙතන හවුලට වැටිච්ච ගාන තියෙනවනේ. හවුලට වැටිච්ච ගාන. හවුලට වැටිලා නම් දෙකක්. බන්ධනයක් හදනකොට මොකද කියන්නේ දරුවෝ? මෙතනදී දෙන්නෙක් ඉන්නවා බන්ධනයක් හදන්න තනියෙන් බෑ. ඔබ දන්නවනේ. මෙතන තනියෙන් බන්ධනයක් හදන්න බෑ. මෙතන ජෝඩුවක් එකතු වෙලා තමයි බන්ධනයක් හදන්නේ. එහෙනම් මෙතන ජෝඩුව වෙනුවට මෙතන බන්ධනය දැම්ම. මේ ජෝඩුව වෙනුවට මෙතන බන්ධනය දැම්ම. මේ ජෝඩුව වෙනුවට මෙතන බන්ධනය දැම්ම. මේ ජෝඩුව වෙනුවට මෙතන බන්ධනය දැම්ම. විභාගෙට ආවොත් ඔබ කැමති අණුවක තිත් කතර සටහන අඳින්න කියලා. ඔබ කැමති අණුවක තිත් කතර සටහන අඳින්න කියලා. බය නැතුව මෙයාව ගන්න. මෙයාව ලං කරගන්න. මෙයාව ලං කරගන්න බය නැතුව. හයිඩ්‍රජන් ඇඳ හැකි H2 ඇඳ හැකි ලේසියෙන්ම. නමුත් දරුවෝ ඒක අර නිර්මාණශීලී ගතිය අඩුයි. මෙතන මීතේන් ගත්තොත් CH4 ගත්තොත් යම්කිසි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා දරුවෝ ඔයා දාන උත්තරේ. හොඳට මතක තියාගන්න. ඔයා උත්තර සපයන විදිය අනුව සමහර වෙලාවට අර පේපර් බලන ටීචර් ගේ හරි සර් ගේ හරි ඩිසිෂන් දීලා ලකුණු දෙන ලකුණු වලට ඒවා ඉෆෙක්ට් වෙනවා. මතක තියාගන්න දරුවෝ සියලු දෙනා හරියට අවබෝධ කරගන්න. හරියට අවබෝධ කරගන්න. මේ ඉන්න දරුවෝ සියලු දෙනා මම මේ කියන දේ හිතට ගන්න දරුවෝ බලන්න ඔබට අහුවෙච්ච නැති දේවල් කොච්චර තියෙනවද කියලා. ඉතින් අපි හැමදාම කතා කරනකොට ඔයාලට අහුවෙච්ච නැති දේවල් ගොඩක්. එහෙනම් තේරුණාද බලන්න කොබාන අත උස්සන්න. මේ කියා දුන්නේ ඔබට මීතේන්ගේ අඳින විදිය ආයි
මං ඔය කියපු විදියට මිසක් ඔබ ආපහු වෙන විදිනා යන්න එපා. කොබන තේරිච්ච අත උසන්. තේරිච්ච අත උසන්. තේරිච්ච අත උසන්. හරි. තේරිච්ච අත උසන්. දැන් මං ඔය තේරිච්ච අයගෙන් මං ෆිල්ටර් කරනවා දරුවන්. බාන දරුවෝ තේරිච්ච අයගෙන් මං ෆිල්ටර් කරනවා දරුවන්ව බලන්න. බාන තේරිච්ච අයගෙන් මං හරි මං ෆිල්ටර් කරනවා බලන්න දරුවන්. හරි. කියන්න ඔන්න දරුවන්ගේ අවස්ථාව. ඔන්න මගේ දරුවන්ගේ අවස්ථාව. හරි. CH4 වල මීතේන් වල බන්ධන ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? ඔන්න හරියට කිව්වොත් මම ෆුල් ක්‍රෙඩිට් එකක් දෙනවා. ඉතාම දක්ෂයි කියලා. CH4 අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද මගේ දරුවෝ? CH4 අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද? CH4 අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද? CH4 අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද? chat එකට දාන්න. CH4 අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද? ඉතින් ඇයි මගේ දරුවෝ දැන් මම මේ මෙච්චර පැහැදිලි කරලා එක එක සංඛ්‍යා දාන්න බෑ. සියලු දෙනා දරුවෝ එක සංඛ්‍යාවක් දාන්න ඕන දැන්. මං ඇහුවේ CH4 අණුවේ බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද කියලා. ඉතින් මගේ රත්තරන් දරුවෝ සියලු දෙනා දානකොට එකම උත්තරයක් එවමුනේ. වරදින්න බෑ. වරදින්න බෑ. බන්ධන ඉලෙක්ට්‍රෝන කිව්වහම දරුවෝ ජෝඩු ඔක්කොම එකතු කරන්න තමයි. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන ගන්න තව ලේසි කතාවක් කියන්නම්. මෙතන තියෙන ඉරිකැලි ගාන ගයින්. මෙතන තියෙන ඉරිකැලි ගාන ගයින්. ඒක ඕන වෙලාවක කරා. ඉරිකැලි ගාන ගණලා දෙකෙන් වැඩි කරා. දෙකෙන් වැඩි කරා. දෙකෙන් වැඩි කරා. කියා දීලා තියෙනවා බලන්න කවුරු හරි මෙච්චර කරා. ඉරිකැලි ගාන අරගෙන දෙකෙන් වැඩි කරා. දැන් මෙතන ඉරිකැලි 4යි. එහෙනම් කීය දරුවෝ 8යි. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන කීය දරුවෝ 8යි. ආයි ජීවිතේට අමතක වෙන්නේ නැහැ. විභාගෙට ඇහුවොත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් නම් කීයද දරුවෝ? 4යි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් නම් කීයද දරුවෝ? 4යි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් නම් කීයද දරුවෝ? 4යි. බන්ධන කීයක් තියෙනවද? 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 බන්ධන 4යි. බන්ධන 4යි. බන්ධන 4යි. හරි. ඔන්න මේකට ඔබ උත්තරයක් දුන්නොත් ඔබ මං හිතනවා ගොඩක්ම හොඳයි. මේකටත් උත්තරයක් ගලපමු. බලන්න දරුවෝ සියලු දෙනා මේ අහන එකත් ඉතා වැදගත්. ගලපන්න ඔබේ නිවැරදිම පිළිතුර. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? කවුරු හරි දරුවෙක් මේක කියනවා නම් දක්ෂයි. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? CH4 අණුවේ. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියනවද? හරි. ඔයාව මෙතනට ගෙනාවනම් ඔයාලා මේ සියලු දෙනා මේ ඉන්න සියලු දෙනා මං ආසයි මෙතනට ආවනම් මේ බෝඩ් එක ගාවට ඇවිල්ලා මේ උත්තර දාන දිහා බැලුවනම් ඔබට මේ කියා දෙන දේ සාර්ථකත්වය කොච්චරද කියලා තේරෙයි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එහෙම නැත්නම් එකසර මම සරල කරලා දෙන්නම්. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දැන් උත්තර ඇවිල්ලා තියෙනවා 2යි 4යි. මේ මම මෙතනට ආවනම් මම පෙන්නනවා 2යි 4යි 1යි 8යි 2යි 4යි 1යි 8යි 2යි 4යි 1යි 8යි. එකසර ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? ඉතින් බලන්න දරුවෝ ඔයාලා හිතන්නකෝ. ඔයාලා හිතන්නකෝ දැන් මේ සමහර දරුවෝ දැන් මේ අද පාඩම ඉතා සරලයි කියලා සමහරු හිතන. අද පාඩම සරල නෑ දරුවෝ. අද පාඩම සරල නෑ. මේක තේරුම් ගත්තේ නැති කෙනාට ඒක දැනෙන්නෙත් නෑ.
මේක තේරුම් ගත්තේ නැති කෙනාට ඒක දැනෙන්නේ. මෙතන දරුවෝ මොකද කියන්නේ? මෙතන එකසර ඉලෙක්ට්‍රෝන නැහැ. මෙතන එකසර ඉලෙක්ට්‍රෝන නැහැ මගේ දරුවෝ 0. මෙතන එකසර ඉලෙක්ට්‍රෝන නැහැ. හරි. කමක් නැහැ. දැන් ඔබට ස්ක්‍රීන් එකේ කොටු කරලා තියෙනවා. දැන් ස්ක්‍රීන් එකේ කොටු කරලා තියෙන කෙනාගේ. දැන් ස්ක්‍රීන් එකේ කොටු කරලා තියෙන කෙනාගේ. මම ඔතනින් තව පැත්තකට අරන් යන්නම්. මම දැන් ස්ක්‍රීන් එකේ කොටු කරලා තියෙන කෙනාගේ බලන්න. දැන් කොටු කරලා තියෙන කෙනා. දැන් කොටු කරලා තියෙන කෙනා. එකස දැන් කාබන් ඩයොක්සයිඩ් සංයෝගය කොබාන දැන් chat එකට දාන්න. ඔන්න දැන් කවුරු හරි දරුවෙක් ඕක හරියට කිව්වොත් මෙන්න මේ සෙට් එක හරියට කිව්වොත් ඔබ හොඳයි. ඔබ හොඳයි මේ සෙට් එක මම මේ කියන ටික හරියට කිව්වොත් මම මේ බෝඩ් එකේ දාන ටික හරියට කිව්වොත් ඔබ හොඳයි. කවුරුනොත් කමක්. මම මේ බෝඩ් එකේ දාන ටික ඔබ හරියට කිව්වොත් ඔබ හොඳයි. හරි. ඔක ගයින්න බලන් ගයින්න යන්නලා කියන්න. හරි. මම දෙනවා මෙහෙම. පළවෙනියට බන්ධන කීයද? බන්ධන කීයද? බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? එකසර ඉලෙක්ට්‍රෝන කීයද? එකසර ඉලෙක්ට්‍රෝන කීයද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? දැන් මෙතන ඉන්න මගේ දරුවෝ සියලු දෙනා ගත්තාම කවුරු හරි දරුවෙක් මේකට පිළිතුර සපයනවද? එයා හරි. එයා ගොඩ. එයා බය වෙන්න දෙයක් නැහැ. එයා බය වෙන්න දෙයක් නැහැ. බලන්න දරුවෝ දැන් ඔබට අවස්ථාවක් දෙන්නම්. මේ ටික ටක් ගාලා කියන්න පුළුවන් නම් කවුරු හරි දරුවෙකුට අවස්ථාව දෙන්න. ඉතා ඉක්මනට දෙනුවන් දසුම්පිය කියන්න මයි දරුවෝ. දෙනුවන් දසුම්පිය කියන්න මේ ටික ටක් ගාලා මේ පහ කියන්න. මේක දිහා බලාගෙන ටක් ගාලා කියන්න. හරි දෙනුවන් දසුම්පිය. කියන්න මයි දරුවෝ. කොදෙනුවන්. ඔව් කියන්න පුළුවන් දරුවෝ. බලන්න උත්සාහ කරන්න. හරි. ආකාරي අවුලක් තියෙනවා. හරි. බලන්න දරුවෝ. දෙනුවන් දසුම්පිය අවස්ථාව දුන්නේ. කමන්නේ. බලන්න ඊළඟට කිද්මිනි අවස්ථාව ගන්න. කිද්මිනි අවස්ථාව ගන්න. ටක් ගාලා වැඩි වෙලා දෙන්න බෑ අවස්ථාව ගන්න. මේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් මේවා දරුවෝ තේරුම් කරලා දෙන්න නැතුව නිකන් පාඩම හොය අරන් යන්න බෑ. කිද්මිනි කියන්නේ. මේ පහ කියන්නේ එච්චරයි ටක් ගාලා කියන්නේ. කො බලන්න. ස්වහානි දසුන්. බණ්ඩරු කියන්න. හරි කමන්නේ බලන්න. තව දරුවෙක්. තව උත්සාහ කරන්න. කොබාන්. ඉතින් දැන් මේ වගේ දෙයක් දරුවෝ මම අර දැන් හැමතිස්සම කම දරුවෙකුට නෙමෙයි මම බලාපොරොත්තු වෙනවා සියලු දෙනා උත්තර සපයන්න. නමුත් මේ ඇයි සියලු දෙනා උත්තර සපයන්නේ නැති කියන ගැටලුව දැන් උත්සාහ කරන්න පල්ලෙහා ඉන්න දරුවෝ සියලු දෙනා. බලන්න චතුනි උත්සාහ කරන්න. ටක් ගාලා. චතුනි. මේ දරුවෝ අතර ඉන්නවා ඉතා දක්ෂ දරුවෝ. කියන්න. ටක් ගාලා කියන්න. කියන්න චතුනි. එයාගේ මොකක් හරි මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ අබිරු කියන්න දරුවෝ. අබිරු ටක් ගාලා කියන්න මොකද වෙලාව ගත වෙනවා ඉක්මන් කරන්න. අබිරු
වීරසූරිය ගන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන 8යි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4යි බාන්දරු පොඩි සම්බන්ධතාවයේ පොඩි අවුලක් තියෙනවා. නමුත් ඉතාම හොඳට උත්සාහය ගත්තා. හරි. බාන්දරුවා වීරසූරිය කියන්නේ. බාන්දරුවා. ඔව් වීරසූරිය අවස්ථාව ගන්න. බාන්දරුවා. ඔව් ගන්න අවස්ථාවට ගන්න. බන්ධන 4යි බන්ධන ඉලෙක්ට්‍රෝන ගාන 8යි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4යි එකසර ඉලෙක්ට්‍රෝන ගාන 8යි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 4යි. බාන්දරුවා. ඉතින් ඔය වගේ දැන් මේ සියලු දෙනාටම දැන් මේ 10 ශ්‍රේණියේ දරුවෙක් තමයි කතා කරලා උත්තරේ ඔය කිව්වේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙතන දැන් 11 වෙනි දරුවෝත් ඉන්නවා. ඉතින් ඔය තත්ත්වයට යන්න ඕන සියලුම දෙනා. හරි 10 වෙනි දරුවෙක් තමයි උත්තරේ දුන්නේ. එතකොට බලන්න දරුවෝ ඉස්සල්ලාම මේ පහත් සෙට් වුණා නම් එච්චරයි. ආයෙ ඔතනින් කතා කරන්න දෙයක් නැහැ. බන්ධන කීයද දරුවෝ? බන්ධන මෙතන බලන්න ditth බන්ධනයක් තියෙනවා. හරි? ditth බන්ධනයක්. ditth බන්ධනයක් කිව්වහම බන්ධන දෙකයි. අනිත් පැත්තේ ditth බන්ධනයක් තියෙනවා. එහෙනම් 2 2 කීයද? 4යි. එහෙනම් බන්ධන 4 ගත්තේ එහෙමයි. ඊළඟට දෙවෙනියට තියෙනවා ළමයි මොකක්ද? බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන. බන්ධන ඉලෙක්ට්‍රෝන බලන්න දරුවෝ ඔය එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන දෙකක් ගිහින් තියෙනවා. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන බලන්න ඕන නම් ඔයා ඕන වෙලාවක ඔය අපි මේ ඉරි කීයක් තියනවද කියලා බලන්න. ඉරි කීයක් තියනවද කියලා බලන්න. ඒ ඉරි ගාන මොකද කරන්නේ? දෙකෙන් වැඩි කරන්නේ. ඒ ඉරි ගාන දැන් උතන ඉරි 4යිනේ. ඉරි 4 දෙකෙන් වැඩි කරන්නේ. එතකොට බන්ධන ඉලෙක්ට්‍රෝන කීයද දරුවෝ? 8යි. බන්ධන ඉලෙක්ට්‍රෝන 8යි. බන්ධන ඉලෙක්ට්‍රෝන 8යි. බලන්න ළමයි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ජෝඩු ඒ ඉලෙක්ට්‍රෝන යුගල් ගානම තමයි ළමයි බන්ධන කියන්නේ. එතකොට ඒ අනුරූපව ගලපන්න. ඊළඟට දරුවෝ එකසර ඉලෙක්ට්‍රෝන කියන්නේ දරුවෝ මොකක්ද? අර එළියට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ බන්ධනයට නැතුව එළියට ඇවිල්ලා තියෙන. ඒ ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයක් තියෙනවද? මෙතන තියෙනවා දෙකක්, මෙතන තියෙනවා දෙකක්, 4යි. බලන්න දරුවෝ මම පෙන්නන්න. මෙතන 2යි, මෙතන 2යි 4යි, මෙතන 2යි 6යි, මෙතන 2යි 8යි. බලන්න. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ජෝඩු 1යි, ජෝඩු 2යි, ජෝඩු 3යි, ජෝඩු 4යි. කො බලන්න තේරිච්ච අත උසන්. තේරිච්ච අත උසන්. කො බලන්න තේරිච්ච දරුවෝ සියලු දෙනා අත උසන්. තව එකකට කරන්න සියලු දෙනා කරුණා කළා ඒකෙන් හරි අල්ලමුවා. ඒකෙන් හරි හරියට අල්ලගමු. බලන්න දරුවෝ සියලු දෙනා. තව එකක් කියා දෙන්න ඒකෙන් අල්ලගමු සියලු දෙනා. බලන්න දරුවෝ සියලු දෙනා තේරුණාද කියලා අවබෝධ කරගන්න. බලන්න ලේසඳු ගුණසේකට බලන්න තේරෙනවද? වැඩ කොටස් ටික හොඳින් කරා යන් ආශාලිකෝ බලන්න දරුවෝ තේරුම් නැද්ද? අත ඉස්සුවේ නැත්තේ මොකෝ? හරි. බලන්න දරුවෝ අනිත් දරුවෝ ටික ටික ඉස්සරහට යන් එකපාරට තේරුම් ගන්න බැරි වෙයි කමක් නැහැ. හරි. ඔන්න තව අවස්ථාවක් ගන්නවා. තව අවස්ථාවක් ගමු. එන්න දරුවෝ. එන්න. මේ වගේ කෙනෙක් ගමු. මේ වගේ කෙනෙක්. හරි. අනිත් කෙනා මකන්න. මේ වගේ කෙනෙක් ගමු. මේ වගේ කෙනෙක්. මේ වගේ කෙනෙක් අරන් ඉස්සල්ලාම මතක තියාගන්න. මේ ඉරකින් සඳහන් කරන්නේ එක බන්ධනය. මේ ඉරි දෙකක් තියෙනවා කියන්නේ ditth බන්ධනය. එහෙනම් ඔන්න එයාගේ තියෙන්නේ බන්ධන දෙකයි. මෙයාගේ බන්ධන දෙකයි. තේරුණා සියලු දෙනාට? ඉරි දෙකෙන් ගත්තා බන්ධන දෙකයි. එහෙනම් එක ඉරකට ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්කොම කීයක් තියෙනවද? 4යි. තේරුණා? බන්ධන ඉලෙක්ට්‍රෝන 4යි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කීයද දරුවෝ? යුගල් 2. එක ඉවරයි. එකසර ඉලෙක්ට්‍රෝන ඇව්වාම ලේසි
මේ එළිය තියෙන ඒවා ටික ගැන ගන්න. මෙතන දෙකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා. එළිය තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ලිව්වා. එකසර ඉලෙක්ට්‍රෝන කීයද? 8යි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් අහනවා. කීයද ළමයි යුගල්? 8 නම් හැමදෙස්සම ජෝඩු තමයි යහන්නේ යුගල් කිය. එහෙනම් ජෝඩු 4යි. කොබලන දැන් තේරිච්ච අය අත උසන්. දැන් තේරිච්ච අය අත උසන්. දැන් ඉස්සලා තේරිච්ච නැති අය දැන් අත ඉස්සෙන්න ඕන දරුවෝ. මම දන්නේ ඇයි මේ අත උසන් නැත්තේ කියලා. කරුණාකර දරුවෝ අත උසන්. එතකොට තමයි මට පොඩ්ඩක් සන්තෝෂයි. දැන් අපි 6 7 8 9 දරුවෝ කරනකොට වීඩියෝ ඔන් කරලා සියලු දෙනා මම බලාගෙන මම දරුවෝ වැඩ කරනවා මට පේනවා දරුවෝ. ඉතින් එතකොට ලස්සනට වැඩේ ගියා දරුවෝ. දැන් ඔබ මොනවා කරනවද කියලා මම දන්නේ නැහැ දරුවෝ. ඒ නිසා මතක තියාගන්න දරුවෝ සියලු දෙනා. ඉතින් පහදිල දැන් පන්ති මුලින් ඉඳන්ම මම කිව්වා දැන් අපි මේ ඔයගොල්ලෝ ඉන්න තත්ත්වය අපි දන්නේ නැහැ. දැන් අද අපි 6 ශ්‍රේණිය පන්තිය කරනකොට එතකොට දරුවෝ 6 ශ්‍රේණිය පන්තිය එක දරුවෙකුට නිින්ද ගිහින්. හරිද? ඊට පස්සේ එතකොට දැන් මම දැක්කනේ. දැක්කාම මම කිව්වා නම කියලා මේ දරුවා බලන්න අවදි වෙන්න කියලා. එතකොට අම්මා ඇවිල්ලා අවදි කරා දරුවට. ඉතින් අන්න ඒ වගේ දරුවෝ අපි මේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන නිසා ඔයගොල්ලෝ ප්‍රෙෂර් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. නමුත් 6 7 8 9 දරුවන්ට කතා කරොත් එහෙම ගොඩාක් ප්‍රෙෂර් ඉන්නේ දැන්. ඔයගොල්ලෝ නංගිලා මල්ලිලා ගොඩක් ප්‍රෙෂර් වෙලා ඉන්නේ. අපිට ඉස්කෝලේ යන්න නැහැ කියලා. හරි? ඉතින් බලන්න දරුවෝ සියලු දෙනා දැන් මේ අවස්ථාවෙත් ඔබ සියලු දෙනා මේ මම තේරුම් කරනකොට ඔබ සියලු දෙනාම පැහැදිලිවම තේරුම් ගත යුතුයි. ඒක අනිවාර්යෙන් ඔබ සියලු දෙනා සිදු කරන්න. ඉතින් බලාපොරොත්තු වෙනවා මොකද මම මහන්සි වෙනවා ගොඩක්. ඒ මහන්සිය ප්‍රතිඵලයක් තියෙන්න ඕන දරුවෝ. හරි. ඊළඟ කෙනාට ටක් ගාලා ඊළඟ කෙනාට මෙයාත් බලන්න මෙයාව බලලා අවසන් කරන්න ඊළඟට මම තියරි ටික ගන්න ටක් ගාලා N2ට ගමු N2ට. හරි. මෙතන බන්ධන කීයක් තියෙනවද? බන්ධන කීයක් තියෙනවද? කොහොමද දැන් සියලු දෙනා දාන්න chat එකට? බන්ධන කීයක් තියෙනවද? ටක් ගාලා බන්ධන කීයක් තියෙනවද? ටක් ගාලා දාන්න බන්ධන කීයක් තියෙනවද? ඉතින් තවත් වරද්දනවා නම් දරුවෝ මට බෑ තවත් වරද්දනවා. බන්ධන කීයක් තියෙනවද? බන්ධන කී ඔයා දැන් ඔය මේ ටික කතා කරාට පස්සේ ඔයගොල්ලන්ට පේපර් කීප එක ලකුණු ගන්න පුළුවන් කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු ගන්න පුළුවන් සෑහෙන පේපර් ගානක්. මෙතන බන්ධන කීයක් තියෙනවද? මෙතන බන්ධන 3යි දරුවෝ. මෙතන බන්ධන 3යි. මෙතන බන්ධන 3යි. ඇයි දරුවෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ? ත්‍රිත්ව බන්ධනයක් කියන්නේ බන්ධන 3ක්. හරි. ඊළඟට දරුවෝ. ඊළඟට මේක එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන. දැන් තේරුම් ගත්ත අය වැඩේ යනවා එච්චරයි. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? බලන්න දරුවෝ. තාම හොඳට වැඩේ යනවා මට තේරෙනවා. ඉතාල හොඳයි. එකසර ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? බලන්න දරුවෝ. ආදිත්‍ය ඉන්නවද? ආදිත්‍ය ඉන්නවනේ. රයිට්. හරි. කවිෂ ඉන්නවද? බලන්න සමහර දරුවන්ගේ නම් මට මතකයි මම එකයි මේ බැලුවේ ඉන්නවද කියලා සමහර දරුවෝ. බලන්න දරුවෝ. වැඩ ටික ලස්සනට යන්න ඕන. සියලුම දෙනා. හරි. බලන්න දරුවෝ. එහෙනම් එකසර ඉලෙක්ට්‍රෝන කීයද දැන් තේරෙනවද දැන්? එකසර ඉලෙක්ට්‍රෝන කීයද දරුවෝ? 4යි. එකසර ඉලෙක්ට්‍රෝන 4යි. දැන් තේරෙනවා යම් කිසි දුරකට. එහෙනම් ටක් ගාලා තියරි ටික ගමු පොඩ්ඩක් නැත්නම් තියරි ටික ගන්න නැතුව බෑනේ. ලියන්න දරුවෝ. සියලු දෙනා තියරි ටික ගන්න. ලියන්න දරුවෝ පළවෙනියට. දැන් ටක් ගාලා මේ ටික ගලපමු. විනාඩි 10ක් යනකොට ගලපලා ඉවර වෙනවා. ලියන්න දරුවෝ තිත් කතර සටහන. ඉස්සෙල්ලාම අපි කරන්නේ තිත් කතර සටහන අඳින එක. එහෙනම් ලියන්න දරුවෝ තිත් කතර සටහන. හරි. බලන්න දරුවෝ කුමක්ද තිත් කතර සටහන යනු කියලා ඇහුවෝ. එහෙම නැත්නම් තිත් කතර සටහන යනු කුමක්ද කියලා ඇහුවෝ. ඔබට ලියන්න උත්තරයක් තියෙන්න ඕන. ඒක මම දෙන්නම් දැන්. එහෙනම් ලියන්න දරුවෝ තිත් කතර සටහන කියන්නේ කුමක්ද කියලා. බලන්න ළමයි. ඔබට තව කතාවක් ඔන්න දැනিলা තියනවාද බලන්න. මේ තිත් කතර සටහන් අඳින්නේ විශේෂිතව කාටද? මේ තිත් කතර සටහන් විශේෂිතව අඳින්නේ කාටද?
තිත් කතර සටහන් විශේෂිතව අඳින්න දරුවෝ බලන්න මේ සහසංයුජ බන්ධන වලට තමයි මේ කතා කරන්නේ තිත් කතර සටහන් බලන්න දරුවෝ මෙන්න මෙතන මේ සඳහන් තියෙනවා හොඳට අධ්‍යයනය කරන්න බලන්න දරුවෝ තිත් කතර සටහන් නිරූපණය තිත් කතර සටහන් නිරූපණය සහසංයුජ බන්ධන සඳහන් හරි බලන්න දරුවෝ එහෙනම් මේ තියෙනවා මෙතන මේ තියෙන්නේ හරි මෙන්න මෙතන අර්ථ දැක්වීම දැන් දෙනවා අර්ථ දැක්වීම දැම්ම ලියන්න එපා පොඩක් ඉන්න මේ තියෙන දරුවෝ තිත් කතර සටහන් අපි කතා කරන්නේ කාටද කියලා මේ තියෙන්නේ සහසංයුජ බන්ධන සැදීමට සමවිතම සහභාගී වෙන්නේ පරමාණු වල සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන එතකොට සහසංයුජ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය මොකද කියන ළමයි ලුයිස් තිත් කතර සටහනින් නිරූපණය කර දැක්විය හැකි එහිදී එක් පරමාණුක ඉලෙක්ට්‍රෝන තිත් වලින් අනෙක් පරමාණු ඉලෙක්ට්‍රෝන කතර වලින්ද නිරූපණය කෙරේ අපි මේ ඔක්කොම ලියන්නේ බලන්න දරුවෝ අවශ්‍ය ටික සඳහන් කරමු දැන් ලියන්න තිත් කතර සටහන ලියන්න සාසංයුජ බන්ධනේ සාසංයුජ බන්ධනේ සංයුජතා කවචේ සාසංයුජ බන්ධනේ සංයුජතා කවචේ සාසංයුජ බන්ධනේ සංයුජතා කවචේ ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය තිත් කතර සටහනකින් අපි පොඩක් ලුයිස්ගේ නමක් දියන්න ඕන තැන ලුයිස් තිත් කතර සටහනකින් නිරූපණය කර දැක්වීම තිත් කතර සටහන නම් වේ බාන දරුවෝ තව වාරයක් කියනවා සාසංයුජ බන්ධනේ මං ගලපන්නේ මට ඕන මං එතන කොහොමත් කළු කල්ලා දාලා නැහැ ඒක නිසා මං ඔයාලට නියම අර්ථ දැක්වීමක් මේ ගෙනහර දක්වන්නේ සාසංයුජ බන්ධනේ සංයුජතා කවචේ ඕකම අනිත් පැත්තට සමහරු කියයි එක ගැටලුවක් නැහැ සංයුජතා කවචේ ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය ලුයිස් තිත් කතර සටහනකින් නිරූපණය කර දැක්වීම තිත් කතර සටහන නම් වේ මං හිතනවා මෙන්න මේ වචනේ නම් ගොඩාක් අය අතපසු කරලා ඇත්තේ මෙන්න මේ වචනේ
ඒ වචනේ මං හිතන්නේ නැහැ කිසිම දරුවෙක් මේ ආතකතනයට අරන් තියනවා කියලා. තිත් කතර සටහන අර්ථ දක්වනකොට ලුයිස් තිත් කතර සටහනකින් නිරූපණය කර දැක්වීම තිත් කතර සටහන නම් වේ කියලා ගලපන්න. එහෙනම් ලියන දරුවෝ CH4 අණුවේ තිත් කතර සටහන CH4 අණුවේ තිත් කතර සටහන බලන්න දරුවෝ CH4 අණුවේ තිත් කතර සටහන ඉක්මන් කරන්න CH4 අණුවේ තිත් කතර සටහන ටක් ගාලා මෙයා වදින්න CH4 අණුවේ තිත් කතර සටහන දැන් දරුවෝ මෙන්න මෙතන මං ආසා මෙයා වදිනවා මෙන්න මෙයා වදිනවා නම් මං ආසයි මෙයා තමයි හරි ගැළපිල්ලක් තියෙන්නේ මෙයා වදින්න CH4 අණුවේ තිත් කතර සටහන CH4 අණුවේ තිත් කතර සටහන CH4 අණුවේ තිත් කතර සටහන ඊළඟට මාතෘකාව ගන්න ලුයිස් තිත් ව්‍යුහය මාතෘකාව ගන්න ලුයිස් තිත් ව්‍යුහය බාන්දරු මාතෘකාව ගන්න ලුයිස් තිත් ව්‍යුහය බාන්දරු ලුයිස් තිත් ව්‍යුහය හොඳට තේරුම් ගන්න ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් ව්‍යුහය බාන්දරු ලුයිස් තිත් ව්‍යුහය මාතෘකාව ගන්න ලුයිස් තිත් ව්‍යුහය ඉක්මන් කරන්න ලුයිස් තිත් ව්‍යුහය මේ බලන්න දරුවෝ අපි දෙවණියට කතා කරන්නේ ලුයිස් තිත් ව්‍යුහය සාමාන්‍ය දෙවණියට කතා කරන්නේ එතකොට බලන්න දරුවෝ ලුයිස් තිත් ව්‍යුහය අපි තව නමකින් කියනවා ලුයිස් තිත් සටහන කියලා දාගන්න වරහන් ඇතුලේ ලුයිස් තිත් සටහන කියලා ලුයිස් තිත් සටහන ලුයිස් තිත් සටහන ලුයිස් තිත් ව්‍යුහය හරියට ගන්න මේ පොතේ තියෙන විදිහට මේ අචු පොතේ තියෙන විදිහට නෙමෙයි මං කියන විදිහට ගලපන්න ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් සටහන ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් සටහන ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් සටහන හරියට ගන්න ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් සටහන බානදරු ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් සටහන දැන් ඔය සමහර ඒවා හොඳම ක්‍රමය තමයි කියා දෙන්නේ ඉතින් සමහර වෙලාවට එච්චර සැලකිල්ලක් නොදක්වන අවස්ථාත් සමහර අවස්ථාවල අපි මාකින් ස්කීම් බැලුවාම තියෙනවා නිසා බලන්න දරුවෝ සියලු දෙනා හරියට අවබෝධ කර ගැනීම ඔබ සතු කාර්යයක් බලන්න හරි ලුයිස් තිත් ව්‍යුහය ලුයිස් තිත් සටහන එමයි අර්ථය දුන්නේ එහෙනම් බලන්න දරුවෝ ලුයිස් තිත් සටහන ලුයිස් ව්‍යුහය ලුයිස් තිත් ව්‍යුහය අර්ථ දක්වමු දැන් බලන්න දරුවෝ අපි මෙහෙම ඒ සඳහන අර්ථ දක්වන්න බලනවා හරි අණුවක එක ගමු අණුවක ඉක්මන් කරන්න අණුවක ඒ පරමාණු වල අණුවක ඒ පරමාණු වල
අණුවක ඒ පරමාණු වල අණුවක ඒ පරමාණු වල අණුවක ඒ පරමාණු වල අණුවක ඒ පරමාණු වල සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන අණුවක් බාන දරුවෝ සියලු දෙනා නිවැරදිවම අණුවක ඒ පරමාණු වල සංයුජතා කවච වල ඉලෙක්ට්‍රෝන සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කර තිත් වලින් නිරූපණය කර තිත් වලින් නිරූපණය කර සාසංයුජ බන්ධන නිරූපණය කිරීම සාසංයුජ බන්ධනය නිරූපණය කිරීම සාසංයුජ බන්ධනය නිරූපණය කිරීම සාසංයුජ බන්ධනය නිරූපණය කිරීම ලුයිස් තිත් සටහන නමින් හැඳින්වේ. ලුයිස් තිත් සටහන නමින් හැඳින්වේ. බලන්න ඔයගොල්ලන්ට දැන් මේ දරුවෙක් දාලා තියෙනවා මැසේජ් එකක්. ස්ක්‍රීන් එක පෙවුන් නැද්ද දරුවෝ? දැන් මෙහෙම දානකොට ඉස්සල්ලා තාම මම ස්ක්‍රීන් එක දැම්මේ නැහැ මේ අවස්ථාවේ. ස්ක්‍රීන් එක පෙවුන් නැද්ද දරුවෝ? මට දැන් මම පැහැදිලි කරනකොට ස්ක්‍රීන් එක ඔබට පෙන්නනවා ඇති කියලා බලාපොරොත්තු වෙලා සමහරලාට ප්‍රශ්න මම ඉදිරිපත් කරා. ඒතර ඔයගොල්ලෝ සමහරලාට ප්‍රශ්න ඉදිරිපත් කරනකොට උත්තර දෙන්න නැතුවම මම බලනවා සමහරලාවට. එතකොට ඒ අර ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මට කියන්න මේ අවස්ථාවේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා. දැන් බලන්න ඔයගොල්ලන්ට මෙතෙක් ස්ක්‍රීන් එක පෙවුන් නැද්ද දරුවෝ? දැන් ඔන්න ආපහු මම ෂෙයා කරනවා. මට පොඩක් කියන්න දරුවෝ මෙතෙක් ඔබට ස්ක්‍රීන් එක පෙවුන් නැද්ද කියන එක. හරි. බලන්න දරුවෝ ස්ක්‍රීන් එක දැන් ෂෙයා කරා. ස්ක්‍රීන් එක පෙවුන් නැද්ද මෙච්චර වෙලා? හරි. බලන්න දරුවෝ. එතකොට බලන්න දරුවෝ ඔන්න අර්ථකථනය දෙනකොට මම ආයිත් ස්ක්‍රීන් එක අයින් කරලා ගත්ත දරුවේ පේන්නේ නැහැ කියපු නිසා බලන්න දරුවෝ දැන් හරි නේද බලන්න. එතකොට එහෙමනම් මේ අර්ථකථනයට යන්න මේක කරුණාකර දරුවෝ පාඩම් කරගන්න හොඳ දරුවෝ වගේ. දැන් අපි අර සාමාන්‍යයෙන් අපි සරලව කියන කතාව තිත් කතර සටහනේ සියලුම තිත් වලටත් කතර වලටත් තිත් දානවා කියන එකනේ. නමුත් එහෙම බෑ. ලුයිස් තිත් සටහන යනු කුමක්ද කියලා අහුවොත්. ලුයිස් තිත් සටහන යනු කුමක්ද කියලා. එතකොට ඔබ මේ කියන මේ ව්‍යවහාරය ගලපන්න ඕන දරුවෝ. අණුවක ඒ පරමාණු වල සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන තිත් වලින් නිරූපණය කර සාසංයුජ බන්ධන නිරූපණය කිරීම ලුයිස් තිත් සටහන නමින් හැඳින්වේ කියලාම ලියන්න. ඊළඟට ලියන්න දරුවෝ උදාහරණය ගන්න CH4 තිත් සටහන කියලා ගන්න. CH4 තිත් සටහන කියලා ගන්න ටක් ගාලා. CH4 තිත් සටහන කියලා ගන්න. CH4 තිත් සටහන. CH4 තිත් සටහන. වරන් ඇතුලේ දාන්න CH4 ලුයිස් තිත් ව්‍යුහය. CH4 ලුයිස් තිත් ව්‍යුහය. මේ සඳහන ටක් ගාලා අඳින්න. CH4 ලුයිස් තිත් ව්‍යුහය. CH4 ලුයිස් තිත් ව්‍යුහය. ඉක්මන් කරන්න. CH4 ලුයිස් තිත් ව්‍යුහය. බලන්න දරුවෝ. CH4 ලුයිස් තිත් ව්‍යුහය. බලන්න දරුවෝ. CH4 ලුයිස් තිත් ව්‍යුහය.
बाण दरुवा CH4 ही लुईस तित्तुई है හරි CH4 ही लुईस तित्तुई है දැන් බලන්න අද ICT සඳහා යන දරුවෝ පොඩ්ඩක් අද පැමිණිලා නැහැ බලන්න දරුවෝ ඔයාලත් සිග්නල් නැති වෙලා ගැටලුවක් ආවොත් බලන්න දරුවෝ සිග්නල් නැති වෙලා ගැටලුවක් ආවොත් වීඩියෝ එක දානවා එතකොට ඒකෙන් බලන්න පුළුවන් තරම් ලයිව් ඉන්න වෙලාවටම හැමතිස්සෙම ඉන්න බලන්න ඒක තමයි වැදගත් වෙන්නේ හරි බලන්න ඊළඟට මාතෘකාව ගන්න ලුයිස් වියු है මාතෘකාව ලුයිස් වියු है මාතෘකාව ලියන්න ලුයිස් වියු है ඉතින් මේ නිර්වචන දෙන්න ඕන ඔබ හරියටම මාතෘකාව ලුයිස් වියු है මාතෘකාව ලුයිස් වියු है මාතෘකාව ලුයිස් වියු है අර්ථකථන තුන හරියටම ගන්න ලුයිස් වියු है මාතෘකාව ලුයිස් වියු है හරි එන්න දරුවෝ එයාගේ අදහසට ගන්න එන්න හරි මේ අදහසේ තියෙන්නේ මොකක්ද අර අපි ගත්තනේ සංයෝගයක් අපි ඒ කියන්නේ ලුයිස් තිත්තුවේ ලිව්වනේ දොර ඒ ලුයිස් තිත්තුවේ ලිව්ව එකට තමයි අපි ගලපන්නේ බලන්න දරුවෝ මේ සඳහන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල ජෝඩු බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල අපි අර ඉරක් කිව්වේ ඒ ඉර කියන නම තව ටිකක් අර්ථවත් කරනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකි බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි ඉරකි හරිද ඉරකි ඊට පස්සේ බන්ධන සෑදීමට සහභාගී නොවන දැන් අර මං එකසර කියලා ඔයගොල්ලෝ කතා කරේ එතකොට බන්ධන සෑදීමට සහභාගී නොවන එයා බන්ධනයට සෙට් වෙන්නේ නැහැ එයා එළියෙන් ඉන්නේ ඒ බන්ධනයට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන යුගල එතකොට ඉලෙක්ට්‍රෝන යුගල ඩබල් තිත් හරිද එතකොට ඉලෙක්ට්‍රෝන යුගල තිත් දෙකයි ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද කියනවා තිත් දෙකක් නිරූපණය කළ විට මොකද කියන්නේ දරුවෝ එය ලුයිස් වියුය නමින් හැඳින්වෙනවා එහෙනම් බලන්න දරුවෝ මේවා ඔබට එන්න ආවොත් අනිවාර්යෙන් ඔබ ලියන්න ඕන උත්තරේ. ඒ නිසා මතක තියාගන්න ලියමු දරුවෝ සියලු දෙනා. ලුයිස් වියුය අර්ථ දක්වමු. ලියන මාතෘකාව ලුයිස් වියුය. පටල ගන්න එපා කිසිම අවස්ථාවක. එහෙනම් අද පිළිවෙල කිව්වා පිළිවෙල මතක තියාගන්න. පිළිවෙල කියන්නේ තිත් කඳුර සටහන ලුයිස් තිත්තුය ලුයිස් වියුය. අන්තිමට අර තිත් ටික නැති වෙලා ලුයිස් වෙනවා. එච්චරයි මතක තියාගන්න. එහෙනම් අන්තිම එක ලුයිස් වියුය. එතකොට ඔබට පැටලෙන්නේ නැහැ ආයි ජීවිතේටවත්. එහෙනම් ලියන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි රකින්න. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි රකින්න. කියලා වරහන් ඇතුළේ දාගන්න කෙටි ඉරක්. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි රකින්න. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි රකින්න. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල කෙටි රකින්න. චුටියක් දාන්න වරහන් ඇතුළේ. බන්ධන සෑදීමට සම්බන්ධ නොවන 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 එකසර ඉලෙක්ට්‍රෝන යුගල එකසර ඉලෙක්ට්‍රෝන යුගල එකසර ඉලෙක්ට්‍රෝන යුගල
එකසර ඉලෙක්ට්‍රෝන යුගල එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද කියලා වරාණ ඇතුළේ දාන්න තිත් දෙක දාන්න පල්ලෙහාට මෙහෙම දාන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද ඒවා හරියට අවබෝධ කරගන්න එකසර ඉලෙක්ට්‍රෝන යුගල තිත් වලින්ද කියලා තිත් දෙකක් දාන්න වරන් වන්න නිරූපණය කළ විට එය ලුයිස් ව්‍යුහය නමින් හැඳින්වේ. බලන දරුවෝ දැන් අපි අඳිමු අණු කීපයක් බලන දරුවෝ සියලු දෙනා එන්න වැඩේ පිළිවෙලට කරමු මාත් එක්ක අඳිමු එන්න අණුව පළවෙනි අණුව ගමු කාටත් ආස එක H2 ගමු පළවෙනි අණුව H2 ගන්නවා දරුවෝ පළවෙනි අණුව H2 ගන්නවා බලන්න දරුවෝ පළවෙනි අණුව H2 අඳිනවා H2 අඳිනකොට තිත් අතර සටහන් අඳිනකොට මෙන්න එක H කෙනෙක් ඇඳා මෙන්න තව කෙනෙක් H කෙනෙක් ඇඳා එක්කෙනෙකුට කතිර දුන්නා අනිත් කෙනාට තිත් දුන්නා මෙතනට එනකොට දෙන්නම තිත් දුන්නා මෙතනට එනකොට ඒ දෙන්නට බන්ධනයක් ආවා බලන්න සියලු දරුවන්ට තේරුණාද ඒක නම් ඉතා සරලයි ඔන්න පළවෙනි එක දෙවෙනි එක දැන් මාත් එක්ක සියලු දෙනා බලන්න කරන්න උත්සාහ කරන්න මාත් එක්ක දෙවෙනි එක අපි අඳිමු O2 අඳිමු දෙවෙනියට O2 පළවෙනි එක ගත්ත විදිය බලන්න H2 මෙතන කතිරයි තිතයි අතන තිතයි අතන ඉරි දෙකයි O2 එහෙනම් O ඔන්න ඇඳා ඔන්න O ඇඳා තිත් කතර සටහනක් දෙන්න ඕන එක්කෙනෙකුට තිත් දෙන්න ඕන අනිත් කෙනාට කතිර දෙන්න ඕන එහෙනම් මෙතන තිත් දෙකයි හවුලට යනවා තිත් දෙකක් එතකොට මෙයාගේ 6 ඉවරයි මෙයාගේ මෙතන කතිරයයි හවුලට යනවා මොකද කියන්නේ කතිරයයි එහෙනම් බලන්න දරුවෝ සියලු දෙනා අවබෝධ කරගත්තද කියලා මේ ස්වරූපය ඊළඟට මෙතනට එනකොට නම් මොකක් ප්‍රශ්නයක් නැහැ ඔක්කොම තිත් වෙනවා මෙතන තිත් 4ක් එනවා මෙතන තිත් මෙහෙම තියෙනවා එහෙනම් මෙතනට එනකොට දරුවෝ මොකද කියන්නේ O මෙතන බන්ධන දෙකයි 1 2 මෙතන තිත් ඒ ලෙසම
ඒ ලෙසම මෙතන ඒ ලෙසම බලන්න දරුවෝ කාට හරි ගැටලුවක් තියනවාද කියලා ආයෙ ඕන විස්තර කරන්න අවශ්‍ය නම් දාන්න විස්තර කිරීම නැවත නැවත කරන්න බලන්න දරුවෝ තේරුම් අරගෙන යන්න මුලින්ම ඇන්ද තාම දෙන්නයි බලන්න දරුවෝ සියලු දෙනා නිවැරදිවම විශ්ලේෂණය ගත්තද කියලා තාම දෙන්නයි යන්නේ ඔක්සිජන් කියන්නේ ඔක්සිජන්ගේ 6ක් තියෙනවා අවසන් කවචේ එතකොට එහෙනම් හවුලට දෙක සෙට් වෙන්න වෙනවා හවුලට දෙක සෙට් වෙන්න වෙනකොට මොකද කියන්නේ දරුවෝ එක්කෙනෙක් අනිත් කෙනාට තව දෙකක් දෙනවා එක්කෙනෙක් අනිත් කෙනාට තව දෙකක් දෙනවා මම ආයෙත් පැහැදිලි කරන්නම් බාන දරුවෝ උත්සාහ කරන්න සියලුම දෙනා බලන්න හෙලෝ ඔව් තව පාරක් කියා දෙන්න කියලා දාලා තිනවා අනිත් අය මම මේක ඉදිරියට මේ එකපාරක් කියා දෙන්න අනිත් අය අඳින්න දැන් මේවයි ඇමෝනියා වල අඳින්න ඇමෝනියා ජලය අඳින්න ඇමෝනියා ඊළඟට ජලය ඇමෝනියා ඊළඟට ජලය හරි දැන් ඔන්න නැවතත් එකපාරක් කියා දෙන්න මම මෙතනට මේ හතර පමණයි ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ගෲප් එකකට දාන්නම් කරන්න ගෙදර වැඩ ඒ කියන්නේ මේ සම්බන්ධව ගෙදර වැඩ මම ඊළඟට ඉදිරියට කතා කරන්න බාන දරුවෝ මේක තව පාරක් කියා දෙන්න මේ දෙක අඳලා ඉවර කරලා අත උස්සන්න හරි ඇමෝනියා ජලයයි අඳලා ඉවර අත උස්සන්න හරි මේක කාටවත් ප්‍රශ්නයක් නැහැ මෙයා සම්බන්ධව එක තිබ්බේ එක ප්‍රශ්නයක් නැහැ මේ ඔක්සිජන්ගේ ඔන්න ඔයා මේ මුලින්ම ඕ කියලා ලියාගත්තා එයාගේ ලියාගත්ත 8යි පරමාණු ක්‍රමාංකය 2යි 6යි කියලා ලියාගත්තා ඊළඟට මේ ඕගෙත් ඔන්න ලියාගත්තා 8යි 2යි 6යි කියලා ලියාගත්තා මේක මේ ඊටාම සරල ආකාරයට ඕනම කෙනෙකුට පැහැදිලි වෙන්න ඊළඟට දරුවෝ දැන් මෙතන 2යි 6යි අපිට අවශ්‍ය වෙන්නේ මෙයා මේතනත් අවශ්‍ය වෙන්නේ මෙයා. ඒතර 6යි තියෙන්නේ. එතකොට මෙයාටත් 8 කරන්න ඕන මෙයාටත් 8 කරන්න ඕන. මෙයාටත් 8 කරන්න ඕන මෙයාටත් 8 කරන්න ඕන. එහෙනම් දරුවෝ දෙන්නටම 8 කරන්න නිසා මොකද කරන්නේ? මෙයාට හවුලට දෙකක් දැම්මා. මෙයාටත් හවුලට දෙකක් වෙන විදිහට ඒ කියන්නේ දෙන්නගෙම දෙක හවුලට ආවා. එතකොට මෙතන මේ විදියට හවුලට දෙකක් එවුවා. ඒ කියන්නේ මෙතනට දෙකක් මදි නිසා මෙතනට දෙකක් මදි නිසා. තේරුණාද බලන්න. එහෙනම් තිත් අතර සටහන අඳින්නේ ඔහොමයි. ඕනෑම කෙනෙකුට තේරෙන්න තමයි මේ කිව්වේ. ඊළඟට දරුවෝ මෙතන ඔක්කොම තිත් කරනවා. ඒක නම් තර්කයක් නෑ. මේ ඔක්කොම කතිල දාලා තියෙන ඒවා තිත් කරනවා මෙතනට. ඊළඟට දරුවෝ මොකුත් නෑ. මෙතන ජෝඩුවකට එක ඉරයි මේ ජෝඩුවට තව ඉරයි. ඒ අරගෙන තමයි මෙතනට දැම්මේ. මෙතන මම රවුම් කරලා තියන්නේ නැහැ මොකද මෙතන අඳිනකොට රවුම් අඳින්න බෑ. ඒ නිසා මෙතන මම ඒක කොහොම තියනවා මේ ජෝඩුවට රවුම් ජෝඩු දෙකකට මේ ජෝඩු දෙකක් තියෙන්නේ ඒක නිසා ඉරි දෙකෙන් දෙකව බලන්න. දැන් මේ මගෙන් අහපු දරුවන්ට දැන් තේරුණාද කියලා කො බලන්න කියන්න බලන්න දරුවෝ. ඒ දරුවෝ තේරුම් නැති දරුවෝ දැන් තේරුණාද කියලා කියන්න. දැන් තේරුණා බාන දරුවෝ තේරුණාද සියලු දෙනාට බලන්න හරිද කොහේ ආපු දරුවා තේරුණාද chat එකට දාන්න තේරුණාද කියලා බාන දරුවෝ දිලු ඊට පස්සේ රන් ඊට පස්සේ බානේ දරුවෝ සන් හරි මේකේ පේන නම් ටික මම කියන්න කොබන් තේරිච්ච අත උසන් හරි ඊළඟට බලන්න දරුවෝ ඇමෝනියා වලට අඳින්න යන්නේ.
ඇමෝනියා වලට අඳින්න යන්නේ. මේක මැකුවොත්. ඇමෝනියා වලට අඳින්න. මේකට අඳින්න. මේක අඳින්න අපි මෙතනින් නයිට්‍රජන් ගැන ලියා ගන්නවා. නයිට්‍රජන්ගේ ගැන ලියා ගන්නවා කියන්නේ යාගේ අපි දැන් අපේ කඩපාඩමෙන් අපි දන්නවා පස්වෙනි කාණ්ඩෙ මෙයා. එයා පස්වෙනි කාණ්ඩෙ. ඊළඟට එයාට පස්වෙනි කාණ්ඩ කියන්නේ හවුලට එයාට තව 3 දෙනෙක් අවශ්‍යයි. එයාට තව 3 දෙනෙක් ගේන්න ඕන. එහෙනම් තව 3 දෙනෙක් ගේන්න නිසා බලන්න දරුවෝ ඔන්න නයිට්‍රජන් ලියාගත්තා. තව 3 දෙනෙක් ගේන්න ඕන. ගේන 3 දෙනා ඔන්න තුන් පැත්තෙන් තිබ්බා. ගේන 3 දෙනා තුන් පැත්තෙන් තිබ්බා. දැන් නයිට්‍රජන්ගේ 5යි. නයිට්‍රජන්ගේ 5යි. එහෙනම් මේගොල්ලොත් එන්න ආවට මේගොල්ලොන්ට එක එක මදි. මේ හයිඩ්‍රජන්ට එකක් මදි, මේ හයිඩ්‍රජන්ට එකක් මදි, මේ හයිඩ්‍රජන්ට එකක් මදි. මොනවා කරන්නද ඉතින්? 5ක් තිබ්බා. 5න් ඔන්න නයිට්‍රජන් මෙයාට එකක් දුන්නා. මෙන්න මෙයාට තව එකක් දුන්නා. බලන්න දරුවෝ මෙයාට තව එකක් දුන්නා. මෙයාට තව එකක් දුන්නා. දැන් නයිට්‍රජන්ගේ 5න් දැන් 3ක් දීලා ඉවරයි. තව දෙකයි ඉතුරුනේ. ඒ දෙක ඔන්න දැම්මා. නයිට්‍රජන්ට මම ගත්තේ කතිර. නයිට්‍රජන්ට මම ගත්තේ කතිර. නයිට්‍රජන්ට ගත්තේ කතිර. එහෙනම් බලන්න දරුවෝ මේ විදිහට අපි ගැලපුවා. ඊළඟට දරුවෝ මෙතන හයිඩ්‍රජන්ට ගත්තාම මෙන්න යාගේ තිබ්බ එක, මෙන්න මෙයාගේ තිබ්බ එක, මෙන්න මෙයාගේ තිබ්බ එක ඉතින් ගැලපුවා එහෙම. ඉතින් බලන්න දරුවෝ අර අපි හැමතිස්සෙම රටාව ගැන හිතාම අදින්න ගියොත් වෙලා යනවා. ඒක නිසා බලන්න දරුවෝ සියලු දෙනා ඉතින් මේක එහෙම අදිනවා නම් දරුවෝ මේක මෙහෙම ගලපුවා නම් ඒත් හොඳයි. ඉතින් එහෙම ගලපනවා නම් කොහොමද? සබලන්න. ඊළඟට දරුවෝ මොකුත් නෑ මෙතන. මොකද කියන්නේ දරුවෝ තිත්තන්ද වටේටම 8ක් එනවා. එහෙනම් තිත් 8ක්. ඊට පස්සේ හයිඩ්‍රජන්ලා ඔන්න 3ක් එනවා. මෙතනට දරුවෝ මොකද කියන්නේ? නයිට්‍රජන් නැන්දා මේ ජෝඩුවට එක බන්ධනය ගානේ ලකුණු කරනවා. ඉතින් මෙතන ලකුණු කරන එක අදාළ වෙන්නේ නැහැ. මොකද මෙතනට ලකුණු කරන්න බෑ. ලකුණු කරන්න මෙතනට ලකුණු කරා. එහෙනම් මේ විදියට හයිඩ්‍රජන්ලා තුන ලකුණු කරා. මෙතන ජෝඩ් මේ විදියට ලකුණු කරා. බලන්න දරුවෝ සියලු දෙනාට කොබන අත උස්සන්න තේරුණාද කියලා. අත උස්සන්න බලන්න තේරුණාද කියලා. මම ඔයාලට මීට වෙනස් ඒවා ටිකක්. ඒ කියන්නේ දැන් ඔය ආචු පොතේ තියෙන ඒවා එක්ක අපි මේ කතා කරන්නේ. මීට වෙනස් ඒවා මම ඊළඟට ඔයගොල්ලන්ට ගෲප් එකකට දානවා කරන්න කියලා. මීට වෙනස් ඒවා. ඒ ගන්න දරුවෝ දැන් මේවා 8 සම්පූර්ණ වෙන ඒවානේ. 8 සම්පූර්ණ වෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවා මම දානවා. ඊළඟට ජලයට බලන්න දරුවෝ. කාටද ජලයට? මෙයාට ජලය. ජලය ඔක්සිජන්ගේ දරුවෝ. ජලය ඔක්සිජන්ගේ. ජලය කියන්නේ ඔක්සිජන්. ජලය දෙකයි. හයිඩ්‍රජන් දෙකයි. එහෙනම් එතන ජලයට ගලපනකොට දරුවෝ කාටද? ජලයට ගලපනකොට. එහෙනම් ජලයට ගලපනකොට ළමයි ඕලියා ගත්තා ඔන්න. ඕලියා ගත්තා. දැන් ඔබ දන්නවා ඕට කීයක් මදිද ඔය 6 වෙනි කාණ්ඩේ. ඒවා ඉතින් දැනගන්න ඕන දරුවෝ ඔය 6 වෙනි කාණ්ඩේ කියලා මම හිතනවා මේ ඉන්න සියලුම දරුවෝ දාන්නවා ඔය 6 වෙනි කාණ්ඩේ කියලා. එහෙනම් ඕට කීයක් මදිද? දෙකක් මදි. එහෙනම් ඒ ඕට දෙකක් මදි නිසා මොකද කරේ? ඕට දෙකක් මදි නිසා මෙන්න එක හයිඩ්‍රජන් කෙනෙක් මෙන්න තව හයිඩ්‍රජන් කෙනෙක්. එහෙනම් මේ හයිඩ්‍රජන්ගෙන් එකක් ගන්නවා දරුවෝ. මේ හයිඩ්‍රජන්ගෙන් එකක් ඕ ගන්නවා. මේ හයිඩ්‍රජන්ගෙන් එකක් ඕ ගන්නවා. මේ හයිඩ්‍රජන්ගෙන් එකක් ඕ ගන්නවා. එහෙනම් මෙන්න ඕ ගත්ත එක හයිඩ්‍රජන් කෙනෙක් ඔන්න මෙයාගෙනුත් එකක් ගන්නවා ඕ. මේ ඕගේ තිබ්බ එක. මේ තියෙන්නේ ඕගේ තිබ්බ එක. දැන් ඕගේ සටහන් කරලා ඉවරයි දරුවෝ. කීයක්ද? දෙකක් සටහන් කරලා අවසానයි මේ වෙනකොට. එහෙනම් ඕගේ දෙකක් ඉවරයි. මෙතන එකයි. මේ කතරේ මේ කතරේ. ඊළඟට මෙන්න තව දෙකක් අවසන් කරනවා ඕගේ. මෙන්න තව දෙකක් අවසන් කරනවා ඕගේ. එහෙනම් ඔන්න අපිට දරුවෝ මේ රවුම තුල ඕන තැනක ඔය තිත් කතර දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ.
මෙතනම දාන්න ඕන කියලා එකක් නැහැ. ඒ නිසා බලන්න දරුවෝ හරියට අවබෝධ කරගන්න. ඊළඟට දරුවෝ මෙන්න ඕ දැන් ඔක්කොටම මොකද කරන්නේ දරුවෝ? ඔක්කොටම අපි තිත් දානවා. මෙන්න මෙයාගේ හැඩය කෝණික හැඩයක් තියෙනවා. ඒ නිසායි මෙහෙම මේ ඇල කරලා මෙයාගේ දාන්නේ. බලන්න ඕගොල්ලන්ට සමහර වෙලාවට ඇල කරන්නේ නැතුවත් ඕගොල්ලෝ දාන අවස්ථා තියෙනවා. මේ ඇල කරලා දාන්නේ මෙයාගේ හැඩේ දරුවෝ කෝණික හැඩයක් තියෙනවා. ඒ කියන්නේ මේ H2O තුන් දෙනා ගත්තාම හැඩය. ඒක තව ඉස්සරහට ඔයගොල්ලන්ට කතා කරනවා. ඒ කියන්නේ ඒ level වලදී ප්‍රධානව කතා කරනවා. එහෙනම් මෙහෙම O දැම්මා මෙන්න එක H කෙනෙක් මෙන්න තව H කෙනෙක්. එක සරාය දාන්න ඕන ඔන්න දෙන්නයි ඔන්න දෙන්න. ඉතින් බලන්න දරුවෝ ඔය විදියට අපි ජලය සටහන් කරනවා. කො බලන්න දැන් මෙතනට එනකන් කො බලන්න අවසන් අය. මෙතනට එනකන් ඔබ තේරුම් අරන් තියන අය. තේරුම් නැත්නම් කොතනද කියන්නේ තේරෙන්නේ නැත්තේ මං කියා දෙන්න. බලන්න දරුවෝ ඊළඟට මෙතන මේ ටික අඳින එක ඕන කෙනෙකුට පුළුවන්. මේ ටික අඳින එක ඕන දරුවෙකුට පුළුවන්. බලන්න තේරුම් නැත්තම් අන්තිම එක හරි. බලන්න දරුවෝ අන්තිම එක ඝන විදියක් ගාලා කියා දෙන්න. මේ තියෙන දරුවෝ මොකක්ද? ඔබ අඳින්න යන්නේ ජලය. මොකද අඳින්න යන්නේ ජලය. ප්‍රධාන කෙනා ඉස්සලා බලන්න. ප්‍රධාන කෙනා ඔක්සිජන්. ප්‍රධාන කෙනා ඔක්සිජන්. ඔක්සිජන් කීවෙනි කාණ්ඩද? 6 වෙනි කාණ්ඩය. ඉතින් අප දන්නවා කාණ්ඩය ලැබිලා තියෙන්නේ සංයුජතා කවචය අනුව. එතකොට කාණ්ඩය අවසන් ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අණුව කාණ්ඩය ලැබුණා. ඒ අනුව සංයුජතා කවචය තීරණය වුණා. ඒක කතා කරනවා. එතකොට මේ 6 වෙනි කාණ්ඩය. මේ 6 වෙනි කාණ්ඩය. එතකොට 6 වෙනි කාණ්ඩේ කෙනාට තව දෙකක් මදි. තව දෙකක් මදි වුණාම එහෙනම් මොකද කරන්නේ? තව දෙකක් මදි. තව දෙකක් මදි වුණාම ඊළඟට මොකද කරන්නේ? එයා මේ හයිඩ්‍රජන් ගෙන් එකයි මේ හයිඩ්‍රජන් ගෙන් එකයි ගන්න. තේරුණානේ? එහෙනම් හවුලට වැටෙනවා ඔක්සිජන් ගෙනුත් එකක් වැටෙනවා හයිඩ්‍රජන් ගෙන් එකකුත් වැටෙනවා. එහෙනම් මෙතන ඔන්න ඔක්සිජන් ගේ එකක් යවුවා මෙතනටත් එකක් යවුවා තව ඔක්සිජන් ගේ 6න් දෙකක් ඉවරයි තව 4ක් තියෙනවා. ඒ 4 මෙතනට 2යි මෙතනට 2යි දැම්මා ඒ 4 ඉවරයි. මෙතනට ආවා දැන් ඔයගොල්ලෝ මේවා අඳිනවද නැද්ද කියලා මට තේරෙන්නේ නැහැ පේන්නේ නැහැ. නමුත් ඔබ අඳින්න ඕන. බලන්න. මෙතනට ආවට පස්සේ
අර ඔක්කොම කතිර තිබ්බේවා තිත් කරා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දරුවෝ මොකක්ද? මෙතන්ට ආවට පස්සේ මොකද කියන්නේ? අර හයිඩ්‍රජන් එක්ක සම්බන්ධ වුණ තැන මෙතන ජෝඩුවක් තියෙනවනේ. ඒ ජෝඩුවට ඉරක් යනවා. කෙටි ඉරක්. මෙතනත් ජෝඩුවක් තියෙනවනේ. ඒ ජෝඩුවටත් කෙටි ඉරක් යනවා. එහෙනම් කෙටි ඉරි දෙක අන්දා සම්පූර්ණ කරනවා. තේරුණානේ? ඔන්න ඒක හරි. එහෙනම් දැන් තව ප්‍රශ්න දෙකක් මම මතු කරනවා. ඒ ප්‍රශ්න දෙක ඔබට මම හිතන්නේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙයි අද දවසේදී. ඔබ මේ ගැන හරියට අවබෝධ නැත්තම්. මම ඔබට දෙනවා බලන්න දරුවෝ AlCl3 aluminium chloride බලන්න try කරන්න. aluminium chloride ही लुईस व्यू है. एल्युमिनियम क्लोराइड ही लुईस व्यू है. PCl5 ही लुईस व्यू है. PCl5 phosphorus pentachloride. මේ දෙකේ ලුයිස් ව්‍යුව දෙක try කරන්න. මං කියා දෙන්නම්. මේ ටික හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න එකක් ගාලා මේ ටික හරි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් සියලු දෙනා අඳින්න ඇල්මිනියම් ක්ලෝරයිඩ් ලුයිස් ව්‍යුවය PCl5 ලුයිස් ව්‍යුවය ටක් ගාලා නේ. ඉතින් ඕවා මග ඇරලා යන්න පුළුවන් දරුවෝ. ඕන තරම් ඕවා මග ඇරලා යන්න පුළුවන්. එම ගිහින් ඉවර කරලා වැඩක් නැහැ. ඒ නිසායි දරුවෝ මේවා මෙච්චර මේ පැහැදිලි කර ඉමින් සැරේ තේරුම් කර මේ යම්කිසි නිවැරදි ගමනක් ඔබව එක්කන් යන. බලන්න දරුවෝ සියලු දෙනා. හරියට අවබෝධ කරගන්න. අද කොච්චර දෙයක් ඉගෙන ගත්තද කියලා බලන්න ඔබ. ඔබ මේ තේරුම් ගන්න අද කොච්චර දෙයක් ඉගෙන ගත්තද කියලා. එහෙනම් try කරන්න ඇල්මිනියම් ක්ලෝරයිඩ් try කරන්න PCl5. එහෙනම් මම මේ ටික මකන්නද දරුවෝ? මේ ටික මකන්නද කොහොම? කියන්න මයි දරුවෝ මේ ටික මකන්නද මම? බාන්න දරුවෝ. මේ ටික මකන්නද? ඔබ හරිද? කො බලන්න. තව අඳිනවා නම් කියන්න දරුවෝ. වඩ chat එකට දාන්න. මකින් හරි. මකන්නද නැත්නම් හරි. තව අඳිනවා. හරි. එහෙනම් දැන් වෙන සෙල්ලමක් යන්නේ දැන් වෙන සෙල්ලමක් යන්නේ මේක මම කෙලින්ම ලුයිස් ව්‍යුවම තමයි අඳින්නේ බලන්න. ලුයිස් ව්‍යුවම තමයි අඳින්නේ බලන්න. මොකද මේක ටිකක් සංකීර්ණයි. ඔබට එච්චර එහාට පටලවන්නේ නැහැ. අචුපදේ ඔබට සඳහන් කරලා තියෙනවා ඇල්මිනියම් ක්ලෝරයිඩ් ලුයිස් ව්‍යුව phosphorus pentachloride වල ලුයිස් ව්‍යුව ඇඳලා තියෙනවා. ඒක මම අඳින විදිය කියා දෙන්න ඉච්චරයි. සබලන් දරුවෝ. දැන් මෙච්චර වෙලා අපි try කරා මේ 8 සම්පූර්ණ කරගන්න. මෙච්චර වෙලා අපි try කරා 8 සම්පූර්ණ කරන්න. මෙතන නම් පුතේ 8 සම්පූර්ණ කරොත් එක්කෙනෙක්ගේ 8 ගොඩ දාන්න පුළුවන්. අනිත් කෙනාගේ ගොඩ දාන්න බැරි වෙනවා. කරන්න දෙයක් නැහැ. සමහර වෙලාවට අපිට ගොඩ දාන්න පුළුවන් තැන් තියෙනවා. සමහර වෙලාවට අපිට ගොඩ දාන්න බැරි තැන් තියෙනවා. බලන්න දරුවෝ සියලු දෙනා මතක තියාගන්න. මේ ගොඩ දැමිල්ල දැන් පුළුවන් දරුවෝ ටක් ගාලා අඳින්න. AlCl3 PCl5. ගොඩක් දරුවෝ ගොඩක් වෙලාවක් ඉඳන් මගෙන් ඇහුවා ලින්ක් එක 10 ශ්‍රේණිය ලින්ක් එක අලුතෙන් ඇවිල්ලා ඉන්න දරුවෝ. බලන්න ඔයගොල්ලෝ මේ ඉන්නවා කියන දරුවෝ මම දන්නවා ඔබ දිගට ඉන්නවා කියලා පන්තිය තුල. නිසා බලන්න දරුවෝ ඔයගොල්ලන්ට ඒ දරුවන්ට 10 ශ්‍රේණිය ලින්ක් එක මම දැන් යොමු කරනවා. බලන්න දරුවෝ සියලු දෙනා මෙහෙමයි පිළිවෙලකට හැමදාම ඇවිල්ලා වැඩ ටික කරගන්න දරුවෝ. එහෙම නැතුව කඩින් කඩ ඇවිල්ලා බෑ. අඩුම තරමින් මම අර ඔයගොල්ලන්ට
ඒ කියන්නේ